අයිබෝවන් අපේ සූදානම් වෙන්නේ මේ ඉරිදා සතියන්ත දවසේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඉන්න ජන සමාජයකට ලබා දෙන්නට පුළුවන් වටිනාම දායාදය තමයි net FM රේඩියෝවේ මෙලෙස හැමදෑම වගේම අද දවසේදීත් ඔබට ලබා දෙන්න අප සූදානම් වෙන්නේ. මරණය කොයි මොහොතේ අප වෙත එනවාද කියලා අපි දන්නේ නැහැ. කුමන ආකාරයේ පීඩාවන් වලට මුහුණ දෙන්නට සිදු වේවිද කියන කාරණයක් අපි දන්නේ නැහැ. ලෝකයේ දියුණුවයි සිතුවාට බලන්න ස්වභාව ධර්මයේ විසින් මිනිස්යාගේ ජීවන චක්‍රය වෙනස් කරන අපූර්ව සහ ලෝකයේ දියුණුවයි කියන තාක්ෂණය සම්පූර්ණයෙන්ම හෙලා දකින ආකාරය. එනිසා එවැනි වටපිටාවක මනුෂ්‍යත්වය ලැබූ අප ඒ කෙරෙහි අවධානය යොමු කොට ඒ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට ලැබුණු වටිනාම දායාදය වූ ධර්ම දායාදයෙන් හිතේ කුසල පක්ෂය වැඩි දියුණු කරගන්නට පුණ්‍ය පක්ෂය වැඩි දියුණු කරගන්නට දරන උත්සාහය වැඩි කරන්නට තිබෙන හොඳම කාලය නිසා ඒ සඳහා අවවාදානුශාසනාවන් ලබා දෙන මෙත්නෙත් පාමුල ආරම්භන මොහොතේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව බොහොම ගෞරව සිතින් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගෙන ඇරයුම් කරන උන්වහන්සේට මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදාතනික සුවදෙන තථාගත දහමේ අමා සුවය විඳින්නට තථාගත මාර්ගය වටහා ගන්නටයි මේ මොහොතේ අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාව මූලික කරගෙන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් ඔබ හැම මේ සූදානම් වෙන්නේ. මේ පින්වන්ත මොහොතේ සියලු දේවතාවෝ මුළු මහත් ලෝක ධාතුවේම රැඳී සිටින මේ ආරාධනාව පිළිගෙන ඒකරාශී වේවා කියන ආරාධනාවෙන් අපි සුපුරුදු ලෙස දේවතා ආරාධනාවට එකතු වෙමු. සොඳුරු දසුන් නෙතින් දකින මහා පිනැති දෙවිඳුනි සොඳුරු සිතින් මෙත් වඩමින් සෙතම පතන දෙවිඳුනි සොඳුරු ලෝවක් යලිත් අපට හිමි කරලනු දෙවිඳුනි සොඳුරු දහම් අසනු පිණිස වඩිනු මැනවි දෙවිඳුනි වඩිනු මැනවි දෙවිඳුනි වඩිනු මැනවි දෙවිඳුනි සංගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික් කේවිමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සොඳුරු ගතින් නෙත් සනහන මගේ සම්බුදු රජිඳුනි මියුරු සරින් දහම් දේසා ලොවසනහන රජිඳුනි හසුරු කුසල ගුණ පෙරමගේ තිලොවදිනු රජිඳුනි සොඳුරු නිවන පිණිස වන්දිමි බුදුගුණ හද ධර්මිනි බුදුගුණ හද ධර්මිනි බුදුගුණ හද ධර්මිනි
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අතික්කමං අරියං චත්තං ගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං තීති පාදාභිවන්දනීය ධර්මශ්‍රාවක පූජනීය මහා සංඝරුවනින් අවසරයි ගරු කටයුතු පූජනීය මෙහෙණින් වහන්ස සදහ ගුණය හද මණ්ඩලයේ පුරාවට දරාගෙන උතුම් දහමේ ප්‍රතිඵලය ජීවිතයට ළඟා කර ගන්නවමයි කියන අධිෂ්ඨානශීලී හැඟීමෙන් පින්නැති ඔබ හැම දෙනාම අදත් මෙත්නෙත් පාමුල රැඳෙන්නටයි සැනසුම ලබන්නටයි දැනුම අවබෝධය තුළින් ජීවිතය දකින්නටයි මේ හෝරා දෙකක කාලය වෙන් කරගෙන තිබෙන්නේ. අද පින්වත් ඔබටත් අපටත් දහම්දානයේ බෙදන්නට දහම්දානය ලබන්නට අවැශි දායකත්වය දරන්නේ මීරිගම පමණුවත්තේ හේනේ පොළ අංක 64 නිවසේ පදිංචි MKS පද්මකාන්ති පින්වත් දායිකා මහත්මියයි. එතුමිය උදාර බලාපොරොත්තු රැසක් හදගැබ තුළ තැන්පත් කරගෙන මුළු මහත් ලෝක ධාතුවටම පිරිනමන මේ ධර්මදානයෙන් සියලු දෙනාටම යහපතක් සැනසුමක් අභිවෘද්ධියක් උදාපත් වේවා කියන මෛත්‍රී සහගත ප්‍රාර්ථනාව ශාසන ගෞරවය පෙරදරි කරගත්ත ආධ්‍යාශයක් තුළින් ගොඩනගාගත්තු පින්වන්ත මොහොතක්. පින්නැති ඔබේ හද සන්තානයත් මේ වාසනාවන්ත මොහොතේ ඒ විදිහටම ශ්‍රද්ධාශීලී හැඟීම හදවත තුළ දරාගෙන මේ උතුම් ධර්මයෙන් ජීවිත මගට ප්‍රයෝජනයක් ලබනවමයි කියන අදහසින් දහම් මහන මොහොතයි. තථාගතයන් වහන්සේ අපට අපේ අවධානය ධර්මය කෙරෙහි යොමු කර ගැනීම උදෙසා නොයෙක් උපමා හරහා ධර්මශ්‍රාවකයෙකු සතු විය යුතු ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ විශේෂ ලක්ෂණය මම මේ විදිහට පද්‍යයකින් ඔබට සිහිපත් කරලා තේරුවොත් හොඳයි කියලා හිතනවා. අත්තරුවා දෙන නියෝගය මැනවින් අසන ගිංජි දෙකු වගේ වෙනු සව්වෙකු බන අසන දෙන ලද නියෝගය මත සතුරන් නසන ගිංජි දෙකු වගේ වෙනු මැන කෙලෙසුන් නසන සතුරන් නිවන ඊතල සැර උසුලමින සිටිනාගේ ජෙන්දු ලෙස ඉනුදුක් ඉවසගෙන දෙන ලද නියෝගය මතයේ දෙසම යන ගිජි දෙකු වගේ වෙනුවම නිවනටම යන සරලයි බොහොම පහසුයි. තමන්ගේ හිතට නගාගෙන ක්‍රියාත්මක කරන්නටත් පුළුවන් කියලායි මම හිතන්නේ මේ ලස්සන පුංචි උපමාව. තවදුරටත් ඒ සරලව පැහැදිලි කළොත් ඇතුන් බලන අතරුවා දෙන නියෝගය අනුව මැනවින්ගේ නියෝගය අසාගෙන ක්‍රියාත්මක වෙන හස්තියෙක් වගේ වෙන්නේ කියන ඔබ අනහන ශ්‍රාවකයා. නියෝගය මනාව
අසාගෙන සටනකට පෙවිසිච්ච ගිනි දෙකු ගැනයි මේ කතා කරන්නේ. අතරුවා යම් නියෝගයක් දෙනවාද සතුරා හොඳින් අඳුනගෙන ඒ සතුරාව පරාජයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය කුමක්ද කියන කාරණාව මැනවින්ම වටහාගෙන ගිනිදෙක් වගේ වෙන්නේ කියනවා බණහන ශ්‍රාවකයා. එවගේම සතුරු පක්ෂයෙන් එවන ඊතල සැර සියල්ල ශක්තිමත් ඇතෙක් විසින් උහුල ගණ්ඩ ඕන. දරා ගණ්ඩ ඕන. ඒ විදිහට සතුරා විසින් එවන නොයේ කී පහරවල් විඳ දරාගෙන සටනේ ඉදිරියටම නිමග්න වන ගිජිදා හස්තියා එ නියෝගය යම් දෙසකට යන්නට නම් දෙන්නේ නියෝගය අනුවම ඒ දෙසටම යන කෙනෙක් වෙනවා. ඒ වගේ අමනිවනටම හිත ගමන් කරවන ශ්‍රාවකයෙක් වෙන්න කියලයි භාග්‍යතුන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ. අපි දන්නවා මේ යුගය ඉතාමත්ම බිහිසුණු යුගයක්. අපට ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්මය තුළ ගොඩනැගෙන සතුරු බලවේගවලටත් වඩා භයානක ආකාරයෙන් කොරෝනා වෛරසය නම් පොදු හතුරා පාට බේදයක් නැතුව පක්ෂ බේදයක් නැතුව උගත් නොගත් බේදයක් නැතිව ගිහි පැවිදි බේදයක් නැතුව බලන්ඩ හැම දෙනාටම පහර දෙනවා. ලෝකයේ ඉසුරු බලයෙන් ධන බලයෙන් ආඩ්‍ය වෙච්ච රාජ්‍යන් පවාද මේ පොදු හතුරාට මුහුණ දීගත නොහැකිව බොහෝ සෙයින් අසරණ භාවයට පත්වීන බව අපට පේනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය හැම මොහොතකම අකාලික වෙන්න පින්වත්නි ඒ නිසා කියලා මට හිතෙනවා. බලන්න ඒ උපමාව එදාටත් ගැලපුණා ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන්. අදත් ගැලපෙනවා නිරෝග සම්පත්තිය සංවර්ධනය කර ගැනීමට අප විසින් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධ කරගෙන බලනකොට. අපට අද සිද්ධ වෙලා තිබෙනවා රාජ්‍ය නියෝගවලට යටත්වෙමින් කන්දෙමින්. ඔගේම සෞඛ්‍යංශයේ බලධාරීන්ගේ නියෝගවලට එල්ලීම් වලට කන්දෙමින්. පොදු හතුරා හොඳින් හඳුනගෙන ඒ සතුරට පහර දෙමින් නැවත එදා අප සතුව තිබුණු නිරෝග සම්පත්තිය ඒතරක් නෙමෙයි අපේ හිතට තිවිච්ච නිදහස අපි නිර්භය ජාතියක් හැටියට ජීවත් වුණා. ඒ නිර්භය මානසිකත්වයෙන් නැවත හදා ගැනීම සඳහා අපි හිතුවක්කාර නොවී සරල වචනින් කිව්වොත් නම්මිශීලී ගති ඇති කරගෙන මේ වෙලාව ඉතාම වැදගත් අරබා කිව්ව බලධාරීන් විසින් අපට දෙන නියෝගවලට ඇහුම්කන් දෙන එක. එහෙම වුණොත් අපට මේ පොදු හතුරව ජය ගන්න පුළුවන්. ඒ නියෝගවලට ඇහුම්කන් නොදුන්නොත් මේ පොදු සතුරා ඔබත් මමත් ගිල ගනිමින් වේගයෙන් අපට පහර දෙනවා. එනිසා අපි මේ පොදු හතුරා විනාශ කරන්න පුළුවන් සෑම ව්‍යායාමයක්ම ගැනීම භාග්‍යතුන් වහන්සේ වදාළාකාරයට අත්තහිත ඔබ වෙනුවනුත් හිතකාමි. පරහිත ඔබේ දවාදරුවන් මව්පියන් ස්වාමිදීනවරු බිරින්දෑවරු සියලු දෙනා වෙනුවෙන්ම සහ අසල්වාසින් නෑදෑයන් හිතවතුන් රටවාසින් ලෝකවාසින් වෙනුවෙන් අපි දරන පැහැදිලි ප්‍රයත්නයක් වෙනවා කියලායි මම කල්පනා කරන්නේ. එනිසා අපට සමහර දේවල් මේ වෙලාවේ ඉවස ගන්න වෙනවා. බොහෝ අවශ්‍යතාවයන් ඔබට තියෙන බව පැහැදිලි. මේ බස්නාහිර පළාත ගත්තොත් දින නියමයක් නැති ඇදිරි නීතියක්. අනිත් පළාත්වල උනත් පැයක දෙක විරාමයක් ලැබෙනවා මිසක මොන තරම් මූලික අවශ්‍යතාවයට සීමා වෙලා අල්පේච්ඡ ජීවිතයක් කැමති වුණත් අකමැති වුණත් හුරු වෙන්න අද සිද්ධ වෙලා තියෙනවාද? හරියට සතුර එවන ඊතල සැර ඉවස ගන්නවා වගේ අපේ අවශ්‍යතාවයන් කොතරම් හිතේ ඉසෙසෙව්වත් මේ වෙලාවේ අපිට බැහැරට යන්න බෑ.
අපට වඩා බලන්න ඕන සමහර වෙලාවට මිනිසුන්ගේ අධ්‍යාත්මික හික්මීමක් නැති වෙනකොට නීතිය දරදඬු කරන්න වෙනවා. අපි දැක්ක දැන් ඉන්දියාවේ මිනිස්සු නීතියට අවනත නොවෙනකොට කොහොමද මහපාරේදී මුණ ගැහුනම ඇදිරි නීතිය නොතකා මහපාරට බැස්ස මිනිස්සුන්ට දෙන දඬුවම්. ධර්මයෙන් මිනිස්සු හික්මවන්නට බැරි නම් ඊළඟට අවිය නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපේ රටට වුණත් එහෙමයි. නොහික්මුණු අශ්ලීල අශීලාචාර මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් නිසා බලන්න මොනතරම් අපහසුවක් විඳිනවද කියලා සාමාන්‍යයෙන් මෙරටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මොනතරම්නම් මෙහෙවරක් මේ වෙලාවේ සිද්ධ කරනව ඇද්ද ඒ අයට අපි සහයක් මිස අවහිරයක් නොවන තැනට ක්‍රියාත්මක වෙන නම් කොච්චර වටිනවද? සමහර විට කෙනෙක් රෝග ලක්ෂණ පහළ වෙලා යම් රෝගාබාධ වලින් දැවෙමින් ගම් දනව් නගර පීරාගෙන වුන් සොයා ගන්න තුරු සංගවිලා ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත අශ්ලීල ජාතියක් බවට අපි පත් වුණා. එමකොද ආත්මාර්ථකාමීව තමන් ගැන හිතනවා කිව්වට තමන් ගැන හිතන්නෙත් නැහැ. තමන් ගැන හිතන්නේ නැහැ කියන්නේ අනිත් අය ගැන හිතන්නේ නැහැ කියන එක. ඒ නිසා අනිත් කාරණය මේ වෙලාවේ මාන්නාධික හැඟීම් ඇති කරගන්න නරකයි. මාන්නාධික හැඟීම් ඇති කරගෙන සමහර කෙනෙක් අපි අහවල් රටේ ඉඳලා ලංකාවට ආවේ. ඒ නිසා අපි ඔය කවුරුත් පොදුවේ ඉන්න තැන්වල නිරෝධායනය වෙන්න කැමති නැහැ. ඒ වගේ නොඑක ආකාර අපහසුකම් පීඩාවල් නීතිමය අංශයට අර මා කිව්ව විදිහට ආරක්ෂක අංශයට අපේ මිනිසුන්ගේ යෙදෙනවද කියන කාරණාව ගැන කල්පනා කරද්දී දුක හිතෙනවා. සති ගණන් මාස ගණන් එළියට බහිරින් නැතුව ගෙවල් වල ජීවිත ආරක්ෂා කරගන්න මිනිස්සු අතරේ හිතලා බලන්න ත්‍රිවිධ හමුදාවට පොලිසියටත් අපි කොයිතරම් ගෞරවය පිරිනමන්න ඕනද? අනිත් පැත්තෙන් දූ දරුවන්ගේ අද උපන් බිලිඳගේ මූණ නොබලන වෛද්‍යවරු වෛද්‍යවරියන් තමන්ගේ මුළු ජීවිතේම අනුන් වෙනුවෙන් යහපත වෙනුවෙන් කටයුතු කරන කාලයක් මේ. එනිසා හැම දිනාටම අපට කළ හැකි යම් සහයෝගයක් දෙන්න පුළුවන් නම් මිනිසා කියන වචනයට සාධාරණ කිෂ්ඨ කළා වෙනවා. මනුස්සකම කියලා කියන්නේ ඒකයි. මනසේ උසස් බව කියන එකයි. ඒ මනසේ උසස් බව ගොඩනගන්නට තියෙන වැදගත්ම දේ තමයි ධර්ම න්‍යාය. හැම ආගමකම උගන්වනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන් පහනක් වෙන හැටි. බුදුදහමේකට උගන්වන්නේ අත්ත දීපා විහෙරත. අත්ත සරණ අනඤ්‍ය සරණ. ඒ බණපදේ වඩාත් හොඳින් මේ වෙලාවේ තමයි ඉස්පතු වෙන්නේ කියලා මට හිතෙනවා. අත්ත දීපා විහෙරත තමන්ටම පහනක් වෙන්න. දැන් අපි අපේ අත දෝවනය කරගන්නේ නිරන්තරයෙන්. අනුන් වෙනුවෙන් හිතලා නෙමෙයි. අත්ත දීපා විහෙරත තමන්ට පහනක් වෙන්න ඕන නිසා. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ වගකීම මේ මොහොතේ තමා සතුවමයි තියෙන්නේ. අනඤ්‍ය සරණ වෙන කෙනෙකුගේ සරණක් මේ වෙලාවේ ඔබට නැහැ. ඔබ ළඟ තිබෙන ධනය, ඔබ ළඟ තියෙන කුලය, ඔබ ළඟ තියෙන යාන වාහන, ඔබ ළඟ තියෙන ඉඩකඩම්, ගෙවල් දොරවල් මේ කිසි දෙයක් ඔබට පිහිටට නැහැ. ඔබේ මොනතරම් සම්භාවනීය ඥාතීන් හිටියත් ඔබට මේ වගේ උවදුරක් ළඟ ඔබ අසරණ වෙනවා, තරි වෙනවා. අපිට පේනවා අඩු ගානේ මරණයට පත් වුණාට පස්සේ ඒ අවමංගලය වෙනුවෙන් සදාචාරාත්මක ලෝකයේ ඒ ආගම් විසින් කරනු ලැබූ නොයෙක් ආකාර අවමංගල උත්සවයක් පවා නොපවත්වා ඔබේ ජීවිතය අවසන් කරන්න ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා මේ භයානක උවදුර මනවින්ම තේරුම් අරගෙන මනවින්ම අවබෝධ කරගෙන ඉදිරියට යන එක තමයි ඊටාත්ම වැදගත්. එතකොට බලන්න තථාගතයන් වහන්සේ අපට ධර්මයේ අහන ශ්‍රාවකයෙකුට දුන්නු උපමාව හරහා කොයිතරම් දේවල් මේ මුළු පැයම දෙකම ඒ වෙනුවෙන් කරුණු විග්‍රහ කරනවා නම් එහෙම විග්‍රහ කරන්න තරම් කාලීන තොරතුරු අපේ හිතට ගලාගෙන එනවා. මේ බණ ටික අහන ගමන් ඔබට කොච්චර දේවල් හිතෙනවද? හැබැයි ඔබට ඔබ ගැන එක්තරා සතුටකුත් විඳින්න පුළුවන්. ඔබ මානුෂීය ගුණයන්ගෙන් සමන්වාගත කෙනෙක් නම් මම රජයෙන් වේවාර්මා කිව්ව
පාලක පන්තියෙන් වේවා බලධාරීන්ගෙන් වේවා යම්කිසි නියෝගයක් යම්කිසි පණිවිඩයක් මට ලැබුණනම් මම ඒක නොබලදහාම ක්‍රියාත්මක කරපු ජීවිතයක් පිරිසුදුව ජීවත් වෙන එක මේ වෙලාවේ තමන් අනුන්ට අවහිරයක් නොවි ජීවත් වෙන එක මෙන්න මේ විදිහේ වතපිළිවෙතේ දෙන්නේ කියලා අපට මතක් කළා නම් නිවෙස් තුළ රැඳී සිටගෙන ස්වයං නිරෝධනයක ලක් වෙන්නේ කියලා අපට අනුශාසනා කළා නම් එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන එක මා කළා නේද කියලා ඔබට ලොකු සතුටක් විඳින්න පුළුවන්. මේ වෙලාවේ පාලක පන්තිය ගත්තොත් ජනාධිපතිතුමා අගමැතිතුමා එවැගේම හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේම සියලු දෙනාමත් පොලිස්පතිතුමා ඇතුළු කරගත් සියලු නිලධාරීනොත් දිවාරෑ නොබලා නිදි නොලබා තමන්ගේ මෙහෙවර තමන්ගේ රටවැසිය වෙනුවෙන් සිද්ධ කරමින් අප්‍රමාණ ආධ්‍යාත්මික තෘප්තියක් විඳිනු ඇති. මට කළ හැකිදේ මා උපන් ජන්ම භූමියට සිද්ධ කරනවා ජනනී ජන්ම භූමිෂ්ට ස්වර්ගාධිපි ගරීෂී. මා උපන් බිම දෙව්ලොවක් ලෙස සලකලා මගේ නෙත් දෙක වගේ සලකලා මම මගේ උපන් බිමට කළ හැකි කළ යුතු මෙහෙවර මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒ නිසා තමයි ඔබ වෙනුවෙන් මේ වෙලාවේ අදටත් වඩා හෙට වෙනුවෙන් ඉදිරි කාලයේ වෙනුවෙන් එක පැලයක් රෝපණය කරලා එක එළවලු පැලයක් රෝපණය කරලා අඩුගාන කුස්සිය තියෙන අබ ටික අරගෙන ඒ අබ ටික පස් ටිකක් බුරුල් කරලා එතෙන්ට විසි කළත් පැලවෙන රටක් මේ. ඒ නිසා අපි වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවනුත් යමක් කරනවා කියන එක. අදට වඩා හෙට කොච්චර වයස්ගත වුණත් අපි පැලයක් රෝපණය කරලා එළවලුවක් හදලා ලොකු සතුටක් ලබන්න පුළුවන්. මට මතකයි ලස්සන පුංචි කතාවක් තියෙනවා. පුංචි ළමයි 100 කෙනෙක් අඹ පැලයක් හදනවා. අවුරුදු 90 ගණනක් ගත වෙච්ච 100 මුණු පුරා ළඟට අවිල්ලා අහනවා 100 දැන් ඔය අඹ ගහේ ගෙඩි කණ්ඩ 100 ජීවත් වෙනවද? ගෙඩි හැදෙනකන් නෑ පුතේ මං වෙනුවෙන් නෙවෙයි මේක හදන්නේ. මං හදන්නේ මගේ පුතා වෙනුවෙන්. අන්න දරුවන්ට හැඟීමක් දුන්නා. මේ වෙලාවේ අපිට ඒ ආදර්ශය අපට දැන් දැනෙනවා. අද ආදර්ශය හෙටට කොච්චර ප්‍රයෝජනවත් වේද කියලා 1970 ගණන් වල මේ රටේ ඇතිවෙච්ච විවිධ ආහාර හිඟයන් මත එවක පාලක පන්තිය නිරන්තරයෙන්ම කිව්වා එළවලුවක් වගා කරන්න. හැම තැනකම ගොවි බිමක් වුණා. හැම ගයක්ම හැම මිදුලක්ම ගොවි බිමක් වුණා. හැම මොළුතංගයක් පිටුපසම ගොවි බිමක් වුණා. ඊට පස්සේ කාලෙකින් මිනිස්සුන්ට ඒක අමතක වෙලා ගියා. දැන් අපි අද ඒකේ ආදීනව භුක්ති විඳිනවා. ඒ නිසා අපි වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් මේ වෙලාවේ කටයුතු කළ යුතුයි නේද කියලා ඔබට හිතෙන්න ඕන විතරක් නෙමෙයි. මේ මොහොතේ පැවිදි ගිහි කවුරුත් ආදර්ශයක් දෙනවා මං හිතන්නේ. යමක් වගා කරගන්න එක අර පරණ ආප්තෝපදේශයක් තියෙනවා අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන්. අපි අද අත හෙල්ලුවේ නැත්තම් අපිට හෙට කට හොල්ලන්න බැරි වෙයි. මේ ව්‍යසනය තව කොයිතරම් කාලයක් ඉදිරියට ඇදෙයිද කියලා කියන්න බෑ. විශේෂයෙන් මේ සතුරට පොදු හතුරට මුණ දෙන්න අපට බැරි. අපේ තියෙන හිතුවක්කාර නියමයන් නිසා කියන කාරණාව. අපි අප වෙනුවෙන්ම හදාගත්තු දිට්ඨි තුල ක්‍රියාත්මක වෙනවා. අපි નિසරු දේ අද සරුයි කියලා කල්පනා කරනවා. අද සාරවත්ව කළ යුතු දේ ගැන નિසරුයි කියලා කල්පනා කරනවා. ඒ නිසා ඊටාම භයානක තත්වයක් දවසින් දවස මොහොතින් මොහොත අපි තුල ආකල්ප පරිවර්තනයක් ඇති නොවුනොත් මේ රට භයානක දිශාවකට ඇදී යන බව පින්වත් ඔබට මතක් කරන්නේ හරිම සංවේගයෙන්. මං හිතන්නේ අපට වගේම සංවේගයක් ඔබටත් ඇති වෙන්න ඕනේ. ඒ සංවේගය වගේම අපට ළඟ තියෙන තව වචනයක් තියෙනවා. අපි ඒ නිසා මේකට සංයෝග වෙන්නත් ඕනේ. බල සම්පන්න හතුරෙකුට තනියම පහර දෙන්න බැරි වෙනවා සමහර විට. ශක්තියක් ඕන. දැන් අපට හමුදාවක් කියලා එකක් තියෙනවා. ඒ නිසා අපි හොඳ හමුදා බලකායක් වෙන්න ඕනේ. ඒ හමුදා බලකාය
හරහා අපිට ඔක්කොම එකතු වුණොත් සමගි සම්පන්න වුණොත් අර ලිච්ඡවි අධිරාජ්‍යයට කිව්වාගේ සමගිව එකතු වුණොත් සමගිව සාකච්ඡා කළොත් සමගිව විසර ගියොත් ඒ ටික පැත්තක තියමු මේ වෙලාවේ සමගිව රැස් වෙන්න එකතු වෙන්න සාකච්ඡා කරන්න බෑ නේද කියලා ඔබට හිතෙනවා වෙන්න පුළුවන්. නමුත් අපිට බැරිද මේ වෙලාවේ රටක් වෙනුවෙන් පැන වූ නීති කඩ නොකර ඉන්න? ඔයගෙම නොපැන වූ නීති අලුතෙන් පනවන්න නැතුව ඉන්න. ඔය ටික ප්‍රමාණවත් නෙමෙයිද රටක් වශයෙන් අපිට ඉදිරියට යන්න. නීති පනවන්නේ යමෙක් නීතිය මිනිසා උදෙසා මිස නීතිය උදෙසා නොවේ. අන්න එකයි නීතියේ සිදුරු සොයමින් තමන්ගේ වාසියට කටයුතු නොකළ යුතු යුගයක් මේ. අපි උදාහරණයක් වශයෙන් ඇඳිරි නීතිය කියලා එකක් ක්‍රියාත්මක වුණොත් ඒ ඇඳිරි නීතිය අඳුර සඳහා නොවේ. මිනිසා සඳහායි. මිනිසා සඳහායි. යමෙක් ඒ ඇඳිරි නීතිය නොසලකා නම් ඒකේ අහිතකර විපාකයේ විඳින්න වෙන්නේ අපටමයි. අපි අද වෙනතුරුත් මේ විඳින්නේ අපේ නොසලකිලිමත් භාවයේ විපාක නොවේදයි නැවත නැවතත් හිතා බලන්න හොඳ කාලයක්. නමුත් අපි දැන් ඉතින් ප්‍රසිද්ධ කියමනක් తీරවනේ අඳුර ගැන හිත අඳුර තුල තැවි තැවි ඉන්නවාට වඩා අඳුරට එක පහනක් දල්වන්න ඔබට පුළුවන් නම් අඳුරට එක පහනක් දල්වන්න මේ දේශනාවෙන් මට පුළුවන් නම් ඒක තමයි මා ලැබෙන ලොකුම ආත්ම ශක්තිය හා ආත්ම තෘප්තිය. මේ ලබාගත් ජීවිතය හරහා කවදත් මේ රටේ මිනිස්සු ලෝකයේ මිනිස්සු පැවිද්දන්ගේ හඬට නම්‍යශීලී වෙන ගතියක් තිබුණා. ඒක අදත් එහෙම තියෙනවා. ඒක අප විසින් නැති කරගත්තොත් මිසක සමාජය තුල ඉන්න බහුතරයක් අදත් අපි කරන අනුශාසනාවල් අහලා ඒ වෙනුවෙන් නම්‍යශීලී වෙන ගති ලක්ෂණයක් තියෙන එක ගැන අපට පොඩි සතුටක් තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් පහුගිය දිනවල ඔබ දන්නවා අපේ වල්පොළ පූජනීය ගෞතම ස්වාමින් වහන්සේ ආරම්භ කළා එළවලු පැලයක් රෝපණය කිරීමේ වැඩසටහන. ඉතින් උන්වහන්සේ හරහා අපටත් ආරාධනා ලැබුණා. අපත් ඒ වගේම තවත් පිරිසකට ආරාධනා කළා මේ රටේ සම්භාවනීය පිරිසකට. දැන් දිගින් දිගට මේ අභියෝගයක් හැටියට ජය අරගෙන අභියෝගය ක්‍රියාත්මක කරමින් අපට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙනවා. ඒ නිසා මේ වෙලාවේ පින්වත් ඔබ දන්නවා net FM ගුවන්විදුලිය විශේෂ වැඩසටහන් ගණනාවක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් අපිට ඊළඟ පැය තුල හමු වෙන කාලයේදී. වාසනාවන්ත පින්වත්නි මම හිතනවා ඒක පැත්තකින් අනිත් කවර කාලයකටත් වඩා තථාගත දර්ශනේ ගැඹුරුම පැත්තේ අවධානය මුළු මහත් ලෝකෙටම යොමු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ හැමෝගෙම හිත ඇතුළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් වැටහීමක් ඇති වෙලා තියෙනවා. දැන් බලන්න උදාහරණයක් හැටියට දැන් නිරෝධායනයි කියන වචනය අන්‍යගමික අයට මේක හුඟක් නුහුරු වචනයක්. ධර්මයේ නොදන්න බෞද්ධයන්ටත් මේක ටිකක් නුහුරු වචනයක් මේ නිරෝධායනයි කියන වචනය. නමුත් චතුරාර්ය සත්‍ය ගැන වචන මාත්‍රයෙන් හරි නිතර අහලා හුරු පුරුදු අපේ දරුවන් ගෙදර හැමෝටම පාඩම්. මොකද්ද? නිරෝධාර්ය සත්‍ය මාර්ගය. නිරෝධායනයි කිව්වේ මොකද්ද එතකොට? දැන් මේකේ තියෙන වචනේ අර්ථය අපි හොඳින් වටහා ගන්න ඕනේ. නිරෝධායනය කුමටද? නිරෝධයක් කුමටද? භාග්‍යතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍යයට අපි හැරිලා බලමු. මා දැන් තේමා කරගෙන දේශනා කරගෙන යන්නේ සාමුක්කාංශික දේශනාව පිළිබඳව. චතුරාර්ය සත්‍යයේ දහම් කරුණු වල කෙරෙහි අවධානය යොමු කරවන්නත් එක්කයි මේ පූර්විකාව මා සපය ගන්න. අපට දුකක් තියෙනවා. මේ වෙලාවේ අපට තියෙන දුක ඔබ දන්නවා. මේ භයංකර වසංගතය නිසා අපට තියෙනවා මරණ බයක්. සසර බයට වඩා මරණ බයක් මේක. නමුත් මේකම සසර බයටත් කාරණාවක්. අපි ඒ සඳහා ජානුස්සෝනි වැනි සූත්‍ර දේශනා වලින් කරුණු ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සුපබුද්ධ කොටි සූත්‍ර දේශනාවේ තවදුරට ඉදිරියට කරුණු දේශනා කරගෙන යනකොට අපට මේ රෝගාබාධයෙන් බියෙන් ඇලලී මැරෙන්න සිද්ධ වුණා. ඒ බියෙන් ඇලලී මැරෙන්න යන එක්කෙනාට ඊළඟ භවයේ හොඳ වෙන එකක් නෑ. පින්නත් ඔබ දන්නවනේ ඉද තප්පති
පෙච්චතපති මෙලොව තැවි තැවී නම් ජීවත් වෙන්නේ. ඒ තැවෙන හිත චුතිහිත වශයෙන් අරමුණු වුණොත් ඒකාන්තයෙන් පරලොවත් දුකක් බියක්. ඒ නිසා දෙලොවම ජීවිතේ දුකින් තැවෙන වෙලාවක් මේ. එතකොට මේ රෝග බය නම් වූ එහෙම නැත්නම් කොරෝනා වෛරසය නම් වූ කාරණේ මූලික කරගෙන හටගන්න දුකට පාදක කාරණාව නැත්නම් සමුදය මොකද්ද? සමුදය කියලා කියන්නේ හේතුවනේ දුක් උපදවපු හේතුව. මොකද්ද දුක් උපදවපු හේතුව? අපේ නොසලකිලිමත් බව නිසා. අපි මුල් පියවරේදී නම් තීරණය කළේ චීනයෙන් මේ රෝගය ආරම්භ වුණා කියනකොටම ඒකට ඒ අය නිර්වචන වශයෙන් සැපෙවුවා සර්පය ආහාරයට ගැනීම. එක පැත්තකට ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම තවත් හේතු ගණනාවක් මේකට බලපාලා තියෙන බව දවසින් දවස විද්‍යාත්මක සොයා ගැනීම තුළින් පැහැදිලිව පේනවා. අන්න එහෙනම් දුක තියෙනවා, දුකට හේතුවක් තියෙනවා. දැන් ඒ දුක නැති කරන මාර්ගය අපි සකස් කරගන්න ඕනනේ. අන්න නිරෝධ මාර්ගය කියලා කියන්නේ ඒකට. නිරෝධාය වෙනවා කියන්නේ නිරෝධ මාර්ගය හදනවා. මා කිව්ව විදිහට අර පොදු සතුරා බියකරු මරණයේ ත්‍රාසය හිතට ලං කරවන සතුරාගෙට අවශ්‍ය පිළිතුර මේ නිරෝධායනය තුලින් පේනවා. අපට මරවාගෙන් වෛරසයෙන් සැඟවී ඉන්න පුළුවන් තැන සකස් කරන එකයි එකකින් කරන්නේ. දැන් මේ නිරෝධායනය කියලා කියන කාරණය තුල දැන් චතුරාර්ය සත්‍ය නම් අපි එකට කතා කරන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය. බලන්නේ මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයම අද අලුත් වෙන්න ඕනද නැද්ද? දැන් අද මිනිස්සුන්ට ජීවිතය දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. අර හොඳ පැත්ත වගේම නරක පැත්තත්, නරක පැත්ත වගේම ඕනම දෙයක හොඳ පැත්තකුත් තියෙනවානේ. අර කතාවක් තියෙනනේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා. ඉතින් ඒ නිසා මේකත් වෙන්නේ හොඳටයි කියලා අපි හිතාගත්තොත් හොඳයි. ඒ වෙනින් රසවත් කතා තියෙන අපේ කාලය සීමා කරගන්න ඕන නිසා ඒ කරුණ ඉදිරිපත් කරන්න වෙලාව නෙමෙයි. දැන් අපට ජීවිතය තුළ ටික වෙලාවක් නැවතිලා ජීවිතය දිහා බලන්න අපට අවස්ථාව සැලසෙලා තියෙනවා. අපි හැමදාම බැලුවේ කය දිහා. අපේ ජීවිතය දිහා බැලුවේ නැහැ. අපි මේ ආහාර ගන්න, ඇඳුම් පැළඳුම් අඳින්නේ, මේ හේළු දෙයම කරන්නේ, වාසස්ථාන හදන්නේ, ඔක්කොම කරන්නේ කුමක් සඳහාද කියලා ඇහුවොත් අපි ඒකට කියන්න ඕන කය නිසා කියලා. නමුත් ජීවිතය කියන්නේ එහෙම ඒක නෙවෙයි. අද මිනිස්සුන්ට ජීවිතයක් ලැබිලා තියෙනවා. ජීවිතේ වටත් මොනවද රැඳිලා තියෙන්නේ? මොකද්ද කායික පැවැත්මයි ජීවිතයයි කියන දෙක අතර තියෙන වෙනස? හොඳට අඳුර ගන්න, සම්මාදිට්ඨිය හදා ගන්න වෙලාව මේ. ජීවිතේ වනාහි තමන්ගේ දූ දරුවක්, තමන්ගේ මව්පියෝ, තමන්ගේ සහෝදර සහෝදරියන් එක කැදැල්ලක එකට රැඳිලා හිටපු පුරාණ මිනිස්සුන්ට ජීවිතයක් තිබුණා. බලන්න ඉස්සර හැන්දෑවට තාත්තා වැඩ ඇරිලා එනකන් අම්මා කෑම බීම ටික උයලා පිහලා සකස් කරගෙන බලාගෙන ඉන්නවා. දරුවොත් බලා ඉන්නවා තාත්තා එනකන්. තාත්තා ගෙදර ආවා. කවුරුත් හරි සන්තෝෂෙන් ඔයා පියාගත්ත කෑම ටික එක තැනක ඉඳගෙන කෑවා බිව්වා. හැන්දෑවට හැමෝම ගෙදර. අද එහෙම නෙවෙයි, දවස් 30ේම අපිට ගෙදර. අන්න අද එකිනෙකාගේ දුක සැප ගැන හොයා බලන්න වෙලාවක් ඉතිරි වෙලා තියෙනවා. හොයලා බලනවද නැද්ද කියන කාරණාව වෙනම ප්‍රශ්නයක්. අද වෙලා තියෙන්නේ දරුවෝ එක එක්කෙනා මේ යාන්ත්‍රික මෙවලම් වලින් දුරකථනය අතට අරගෙන නිරන්තරයෙන් ඔවුන් එකිනෙකා වෙනමම ලෝකවලට ඇතුළු වෙලා ඔවුන් අන්තර්ජාලයේ සැරිසරනවා. එකිනෙකාට වෙනම ලෝක තියෙනවා අදත්. අද මිනිස්සුන්ට ඇත්තටම ජීවිතයක් නැහැ. නමුත් අපි මේ ජීවිතය හදාගන්නවා නම් හදාගන්න කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් හොඳ වෙලාව. දැන් බලන්න උදාහරණයක් වශයෙන් පිම්මේ දුවපු හැල්මේ දුවපු මිනිස්සු, වෙලාවක් නැහැ කියපු මිනිස්සු අද ඒ වෙනුවෙන් වෙලාව ඉබේට සකස් වෙලා. ඒක ඇත්තද බොරුද කියලා බලන්න. දැන් මට මතක් වෙනවා අඟුලිමාල තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් හසු වෙන ඕනෑම කෙනෙක් මරා ගැනීම සඳහා හරියට කොරෝනා වගේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙච්ච කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේව වෙනුවෙනුත් පසුපසින් වේගෙන් හඹා එන ගමන් එයාට පේනවා, අඟුලිමාලට පේනවා බුදුහාමුදුරුවොත් වේගයෙන් බය දුවනවා වගේ.
දුවන එක්කෙනාට පේන්නේ අනිත් එක්කෙනා දුවනවා වගේ කියලා තමයි. ඉතින් අංගුලිමාල කියනවා මහණෝ ඔහි සිටුව මහණ ඔබ නවතින්න. මොකද භාග්‍යවතුන් වහන්සේ වදාළේ මම නැවතිලා ඉන්නේ නුඹයි නැවතින්න ඕන. ඔබ නැවතියන්. අන්න සිහිය එළමෙන්න පටන් ගත්තා. මට පේනවා මේ ශ්‍රමණයා දුවනවා වගේ. නමුත් මට කියනවා මම නැවතිලා ඉන්නේ නුඹ නැවතියන් කියා. අන්න බලන්න යටිරෝපිත අදහසක් තේරුම් ගන්න පුළුවන් විදිහේ බුද්ධිය පිබිදෙන්න පටන් ගත්ත හැටි. පතිරූප දේශ වාසයේ ලැබුණොත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඕනම දුෂ්ටයෙකුට ශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. පාප මිත්‍රයෙකුගේ ආශ්‍රය ලැබුණොත් ඕනම ශිෂ්ටයෙක් දුෂ්ටයෙක් වෙනවා. ඕනම ශිෂ්ටයෙක් දුෂ්ටයෙක් වෙනවා. බලන්න සමහරකට ඔබ කියන්නේ නැද්ද? අනේ අපේ හාමුදුරනේ අපේ දරුවා කවදාවත් අපිට ඇස්බැම්මක් හකුලලා බලපු කෙනෙක්, රවපු කෙනෙක්, හිතුවක්කාරකම් කරපු කෙනෙක්, එකට එක කියපු කෙනෙක් නෙමෙයි. අද මේ නොමගින් යුතු ආශ්‍රයට වැටලා අපේ දරුවා විනාශ වුණා. අනබන්න අසත්පුරුෂයාගේ ආශ්‍රය සත්පුරුෂයාගේ පරිවර්තනයට හේතු වෙන හැටි. ඉතින් දැන් ඔබ දන්නවා අංගුලිමාල කියන්නේ අහිංසක කියන දක්ෂම දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිෂ්‍යයා. ඉතින් දිසාපාමොක් ආචාර්යවරයාගේ දක්ෂම ශිෂ්‍යයා වුණාට පස්සේ තියෙන ඊර්ෂ්‍යාව නිසා අනිත් ශිෂ්‍යෝ ගතු කේලම් කියලා ගුරුවරයාට ගෝලයාගේ හිත බිඳෙව්වා. අදත් එහෙම නැද්ද? ආයතනයක දක්ෂ ලෙස වැඩ කරන එක්කෙනාට ආයතනයක ප්‍රසිද්ධව කාගේ ප්‍රසාදේ දිනාගෙන ඉන්න එක්කෙනාට ඒ ප්‍රසාදේ දිනාගන්න බැරි වෙන අය කොයිතරම් අංචි අදිනවද? අපි කියන්නේ කකුලෙන් අදිනවා කියලා. නැති චෝදනා හොයා එල්ල කරනවාද කියලා ඔබ දන්නවා. ඉතින් ඒ නිසා හතුරුකමක් කරන්න පුළුවන් කොයි විදිහටද? හතුරුකමක් කරලා පෙස්සමක් ගහලා ඒ තරට යන්න ඕන කරන කලාව හොයාගෙන ඉන්න ලෝකෙක අපිට මේ ධර්මයේ තවදුරටත් අර්ථවත්. දැන් ගුරුවරයාට කියනවා දිසාපාමොක් ආචාර්යතුමාට, ආචාර්යතුමනි ඔබතුමාට ලොකු වැරදීමක් වෙලා මෙයා දක්ෂයෙක් කළේ. නමුත් දෝනියන්ද දෙන්නේ ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරන්න. ඔබතුමාලට ගුරු පූජාවක් කරවන්න. ගුරුවරයා කල්පනා කරන දුෂ්කරම ගුරු පූජාවක් කරවන්න කියලා මේ කියන්නේ. මොකද්ද දුෂ්කරම දේ? ඇඟිලි 10ක මාලයක් කරවලා ගුරු පූජාවක් කරවන්නේ. දැන් උගත්කමින් පරිණතභාවයට පත්වෙච්ච මේ ශිෂ්‍යයාට පූර්ව අකුසලයක් නිසා ගුරුවරයාට අවනත වෙන්න සිද්ධ වුණා. දක්ෂයෙක් නම් එකතකට තර්ක කරන්න එපාය. ගුරුතුමනි ඇඟිලි කපා ගන්න ගියාම මිනිසෙකුට මාපට ඇඟිල්ල නැත්තම් කොච්චර අමාරුද ජීවිතේ අනිත් කටයුතු ටික කරන්න. ඒ නිසා මට වෙන දනුවමක් දෙන්න අඩු ගන්න වෙන ගුරු පූජාවක් කියලා අහන්න තිබුණා. කර්ම විපාකයක හේතුව නිසා පින්වත්නි, ඒවා තමයි ආවරණීය ධර්ම කියන්නේ. ඒක අහන්න බැරුව අවනත වුණා. අම්මා වුණත් ඝාතනය කරන තැනට ඇවිල්ලා ඉන්න වෙලාවෙනේ බුදුහාමර මුණ ගැහෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කව ඔබ නවතින්න දැන්. අන්නේ වෙලාවේ සිහිය ඉපදෙන්න පටන් ගත්තා. මේ නවතින්න කියන වචනේ ඇතුලේ ලොකු අර්ථයක් තියෙනව නේද කියලා. විමර්ශක බුද්ධිය පිමිදෙන්න පටන් ගත්තා. දොන ඊවත දමා භාග්‍යතුන් වහන්සේ ළඟ වන්දනා කළ හැටිත් එවන් අංගුලිමාල කෙනෙක් ලෝකයට අදත් ගර්භණී මාතාවරුන්ට ශාන්තිය උදා කරන කෙනෙක් බවට පත් වුණු හැටිත් අපි දන්නවා. පින්වත්නි, මේ හැටියට කල්පනා කළාම අපිට ජීවිතේ නවතින්න ලැබිච්ච එක අවස්ථාවක් මේ. නිකම්ම නැවතිලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. ආපහු අවිබිම තබා අපි ජීවිතේ දිහා බලන්න ඕන මේ වෙලාවේ. ඒ ජීවිතේ දිහා බලන්න හොඳ සම්මා දිට්ඨියක් මේ වෙලාවේ පහළ වෙනවා. මරණය පිළිබඳව සම්මා දිට්ඨිය. මොනතරම් තේජවන්තකම් බලවන්තකම් තිබුණත් මරණය දොරකොඩ අභියස නේද අපි කල් ගෙවන්නේ කියන හැඟීම අපේ හිතට ඇති වෙන්න හොඳ වෙලාවක් මේ. සම්මා දිට්ඨිය හදාගන්න හොඳ වෙලාවක්. සම්මා දිට්ඨිය හදාගත්ත මිනිස්සයාට කල්පනා වෙන්නේ අර මා කිව්වා වගේ සම්මා සංකල්පයයි. මම මෙතෙක් හිතාගෙන හිටිය හැටියට නෙමෙයි මම මගේ ජීවිතය ගෙවිය යුත්තේ. මෙන්න මේ ආකාරයට ජීවිතයට එකතු කරගත යුතු, පෝෂණය කරගත යුතු ගුණධර්ම ටික එකතු කරගෙන පෝෂණය කරගන්න ඕන කියලා හිතන්න හොඳ විරාමයක් මේ නිරෝධායන කාලේ. නිරෝධ මාර්ගයට අයිති සියලු ධර්මතා අපේ ගොඩ නැගෙන්න ඕනේ. දැන් මං අහගෙන විදේශවල ඉඳලා ලංකාවට ආපු අය ගුවන් තොටින්ම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන්න සූදානම් වෙනකොට මොනතරම් චෝදනා එල්ල කළාද?
ත්‍රිවිධ හමුදාවට රජයට කොච්චර චෝදනා එල්ල කළාද. ඒ හැම කෙනෙක්ම දවස් 14ක නිරෝධායනයෙන් පස්සේ එතනින් පිටවෙල යනකොට රජයට හමුදාපතිතුමාට හමුදා නිලධාරීන්ට සෙත්පතන හැටි බැලුවම අන්න ඒගොල්ලන්ගේ ආකල්ප පරිවර්තනයක් ඇති කරන්න පුළුවන් වුණා. ඒ ආකල්ප පරිවර්තනය ඇතිවෙච්ච බව ඒගොල්ලොම කියනවා අපි මේ හිතාගෙන හිටියේ අපිට හරි දුකක් මේ නිරෝධායන මධ්‍යස්ථානය ඇතුළේ විඳින්න වෙයි කියලා. සමහර කෙනෙක් මේ වෙලාවෙත් ඇතැම් දේශපාලන වාසි ගන්න බෝතල් කපලා ඒකට තේ වතුර ටිකක් දාලා මෙන්න අපට සලකන හැටි කියලා කිව්ව එක හැබෑව. නමුත් එක් කොතරත් එහෙම ඉන්නවනේ. නමුත් සත්‍ය දෙකක් නෙමේ කවදා හරි සත්‍ය එකක්. නිසා කෙනෙක් අවංකව යම්කිසි මෙහෙවරක සේවයක යෙදෙනවා නම් ඒක කවදාවත් මකන්න බෑ. එක්කෙනෙක් දෙක්නේ දැඟලුවාට කවදාවත් උදාර සේවයක් මකන්න බෑ කෙනෙකුගේ. ඒ නිසා අපි මේ වෙලාවේ අපි වෙනුවෙන් මේ රටේ පාලක පන්තිය ආරක්ෂකංශය මොනතරම් කාරුණිකද කියන මෛත්‍රී සහගතද කියන හැඟීම ඇති කරගන්න හොඳ වෙලාවක් නෙවෙයිද මේක. මේක හොඳ සම්මා සංකල්පය පහළ කරගන්න හොඳ වෙලාවක් නෙමෙයිද. දැන් අපි මේ වෙලාවේ රෞද්‍ර වචනයෙන් කෙනෙකුට කතා නොකළ යුතුයි. සෞම්‍ය වචනයෙන් කතා කළ යුතුයි. සම්මා වාචා සම්මා කියන වචනයට තව හැඟීමක් වචනයක් අදහසක් එකතු කළොත් ඒක සෞම්‍ය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සම්මා යහපත් සෞම්‍ය කියන්නේ යහපත් කියන එකනේ. දරදරු නැති දෘෂ්ටියක් සෞම්‍ය දෘෂ්ටියක් සම්මා දිට්ඨිය. දරදරු නැති සංකල්ප තව කෙනෙකුට විපතක් උදා නොකරන සංකල්ප. සම්මා වාචා තව කෙනෙකුගේ හිත් සනහන බීතියට පත් කරන වචන නෙමෙයි. දේශ අවුස්සන වචන නෙමෙයි. බලන්න ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා මුසාවාදා. ඔය ඔක්කොම දේවල් අනුන්ගේ හිත් අවුස්සන සෞම්‍ය නොවන වචනේ දරදඬු වචනනේ දල වචනනේ. ඉතින් ඔවුන් අර මුලින් කතා කරපු දරදඬු වචන වෙනස් වෙන්න පටන් ගත්තා. ඒක තමයි නිරෝධායන මධ්‍යස්ථානයක විය යුතු දේ. සිර කඳවුරක කෙනෙක් සිර කඳවුරේ බහ එළියට ගන්නකොට ඔවුන් තවදුරටත් ඒක ඇතුලේ දරදඬු කටයුතු සැලසුම් කරලා විනාශ වෙලා එළියට එන සමාජයක් අපේ තියෙන. නමුත් එහෙම නෙමෙයි ඔවුන්ට ජීවිතය දකින්නේ ඒ කාලේ. ඒ වගේ අපට ජීවිතය දකින්නේ. ජීවිතයේ ආර්ය ශ්‍රාංග මාර්ග ධර්මයේ අංග 8ම ලෞකික වට්ටමේ සංවර්ධනය කරගන්න පුළුවන් කාලයක්. ඊට ඇතුළු වෙන කෙනෙක් තුල ඇත්තටම ධර්මයේ තිබුණා නම් සමහරට මාර්ගඵලලාභියෙක් වෙලා නිරෝධායන මධ්‍යස්ථානෙ එළියට එන්න පුළුවන්. ආගම දහපට වෙලාවක් නැති මිනිස්සුන්ට හොඳ කාලයක් මේ දවස් 17. එච්චරක් නෙවෙයි මාස දෙකක් තුනක් ලැබෙනවා නම් ඒත් එහෙමයි. දැන් මිනිස්සු ජීවත් වුණේ කණ්ඩද කන්නේ ජීවත් වෙන්නද කියන කාරණය හරි ප්‍රසිද්ධව මේ වෙලාවේ කතා කරනවානේ. බලන්න දැන් ඔක්කොම පැවිද්දෝ වගේ. ආහාර ගන්න ඇයි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය මහත් වෙන්න නෙමෙයි ලස්සන වෙන්න නෙමෙයි අලංකාර වෙන්න නෙමෙයි ඉමස්ස කායස්සටි තියා මේ කයේ පැවැත්ම පිණිසයි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න කැහැම ඇති ඒකයි කිව්වේ ජීවත් වෙන්නේ කන්න නෙමෙයි කන්නේ ජීවත් වෙන්න ජීවිතය යන්තරමකට රැකෙනවා නම් මේ වෙලාවේ ඒ සරණ ආහාර පරිභෝජනයකට යොමු වීමමයි වැදගත් ඒක වැදගත් උනත් නුනත් අද වෙලා තියෙන්නේ ඒක තමයි නමුත් ඒක වඩා හොඳයි මිනිසුන්ට ජීවිතයේ සරල පැවැත්ම පිළිබඳව පාඩමක් උගන්වනවා කියලා මම හිතන්නේ. සරල පැවැත්ම පිළිබඳව පාඩමක් උගන්වනවා. සම්මා කම්මන්ත ජීවිතය තුළ තමන්ගේ කායික කටයුතු වාචික වචන මානසික සිතුවිලි සියල්ලම සෞම්‍ය කර්මාන්ත බවට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. එහෙම විය යුතුව තියෙනවා. දැන් මිනිසුන්ගේ ජීවිතේ දරදනු නැහැ මේ වෙලාවේ. අර නොහික්මුණු එක්තරා කාන්තාවකට කෑම අඩු කරන්න කිව්වනේ කුටියකට දාලා හික්මන්න ඕන නම් දකින මිනිස්සුන්ගේ මොනට කෙල ගහනවලු එක්තරා කාන්තාවක්. අන්තිමට කිව්වේ ගේ ඇතුළට දාලා ආහාර අඩු කරන්න කිව්වා. ආහාර අඩු කරාම හරිය ගියා. සෞම්‍ය කම්මන්ත හැදුනා. අද එතකොට මිනිස්සුන්ගේ ජීවිතය තුළ බහුතරයකගේ ජීවිතය තුළ සම්මා ආජීවය හෙවත් සෞම්‍ය ජීවිතයක් හැදිලා තියෙනවා. අද ජීවිතය දිහා බලන්න හොඳ සෞම්‍ය සතියක් හැදිලා තියෙනවා. හොඳ සිහියෙන් අද ජීවත් වෙන්න ඕනේ. නිතරම මාගේ ඉරිද මතක් කළා වගේ අර කවි පන්තියකින් මම සිහිපත් කළා අපි කොහොමද සිහියෙන් ජීවත් වෙන්නේ? සම්මා සතිය, සෞම්‍ය සතිය. දින 7කින් එක නෙමෙයි. සතිය කියන්නේ සිහියට. නිතරම සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. වැරදීමකින් අපි එළියට ගියොත් ඒ පැමිණෙන වහාම ගේ තුලට එන්න ඉස්සල්ලා
ඇඳගත් ඇඳුම් අහවර කරලා සබන් දාලා දෑත දෝරවන කළා පුළුවන් නම් වතුර ටිකක් මනාලා අන්න හොඳ සිහිය. තැනකට ගියාම පොදු ආයතනකට ගියාමද ඒ තැන තියෙන සියලු බඩු මුට්ටු අල්ලන්නේ නැතුව පුළුවන් තරම් එයින් අත් මිදිලා ඉන්න නම් හොඳ සිහියක් ඕන නැත්නම් මේක අමතක වෙනවා. අද මිනිස්සුන්ගේ තියෙන බය කොච්චරද කියනවනම් හොඳ සිහියෙන් ජීවත් වෙනවා කියලා හිතනවා බහුතරයක්. සම්මා සතිය. ඉස්සර අපිට මෙහෙම සතිය තිබුණේ නැහැ. අපට සතිය ලබා දෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය කරන්න ඒකටම ගැළපෙන වචනේ තමයි මේ නිරෝධායනය කියන වචනේ. මට ඒක ගැන හරි සතුටක් ඇති වෙනවා. ඇහෙන වාරෙට මට චතුරාර්ය සත්‍ය මතක් වෙනවා. නිරෝධ මාර්ගයේ නිරෝධය. චතුරාර්ය සත්‍ය තියෙන 3-4 කියන මේ කොටස් දෙක. හරියටම නිරෝධයට පත් වෙන්නේ ඔය කියපු ගුණධර්ම ටික වැඩුණාට පස්සේ සම්මා සමාධිය. සෞම්‍ය සමාධිය. සෞම්‍ය සමාධිය තුළ මෛත්‍රිය තියෙනවා. සෞම්‍ය සමාධිය තුළ අනිත් එකාගේ දුක හොඳින් අඳුරනවා. අනේ මට රෝගයක් වැළඳුනාම මට ඇති වෙන දුකම අනිත් එක්කෙනාටත් ඇති වෙයි නේද කියලා ජීවිතේ අනිත් එක්කෙනාගේ ආරක්ෂා කරගන්න ඕන කරන හැඟීම හිත ඇතුළේ තියෙනවා නම් ඒක සමාධියක්නේ. සමාධිය කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රත සමාධිය. Tamanට මේ වෙලාවේ මේ තියෙන වදුරෙන් ජීවිතය අත්මදවා ගන්නොත් අවශ්‍ය දක්ෂතාවය හිතේ ගොඩනගනවා නම් ඒක සම්මා සමාධියනේ. සමාධිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා නිතර සෞම්‍ය සමාධියකින් ජීවත් වෙන්න පුළුවන් විදිහේ පසුතලයක් අපිට සකස් වෙලා තියෙනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ සාමුක්කාංශික දේශනාව කියලා හඳුන්වපු චතුරාර්ය සත්‍ය ධර්මයේ කාලීන පැත්ත ගැනයි මම මේ ටික කතා කළේ. දැන් මම යොමු වෙන්න කැමතියි. භාග්‍යතුන් වහන්සේ එදා අපට දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය කියන මේ පද හතරේ. අපි කතාවටත් කියනවානේ මේ පද හතරක් තියෙනවා අකුරු මෙච්චර තියෙනවා ඒක තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා. අපි දැන් ටිකක් අවධානය යොමු කරමු. දැන් ඒකාකාරීව අපි ලෞකික කරුණු ගොඩක් කතා කළ නිසා ඔන්න පින්නත් ඔබට සටහනක් තබා ගන්නටත් ඕනේ නම් ඒ සටහන තබා ගන්නත් එක්ක අපි මේ චතුරාර්ය සත්‍ය කියන වචන හතර හැදිලා තියෙන්නේ මොන වගේ තේරුම් ඇතුවද කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු. ඔන්න පින්නත් ඔබ දැන් ඒකට සූදානම් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළ හරය ඉදිරිපත් කිරීම සඳහා මම කවි කීපයක් නිර්මාණය කළා. ඒක ඉස්සර වෙලා කියලා දීලා පින්නත් ඔබට පොඩි ප්‍රහෙලිකාවක් නැත්නම් පුංචි ප්‍රශ්න පත්‍රයක් මේ වෙලාවේ ලැබෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයට හිතින් හෝ ලිඛිතව හෝ ඔබ කරුණු ඉදිරිපත් කරගත්තොත් ඔබට ලොකු දැක්මක් හා දැනුමක් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ලැබෙයි කියලා මම කල්පනා කරනවා. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු. දුක මත පැවති ලෝකයේ හේතුව කිමද? ඒ දුක නිමවන්න මතු දිනකදී හැකිද? නිමවනු පිණිස දුක සම්බුදු මග කිමද? යන ලෙස අටඟි මග දෙසුවේ බුදු සමිඳ. භාග්‍යතුන් වහන්සේ අපට අනුශාසනා කරනවා මහණෙනි ඔබ ජීවත් වෙන්නේ දුක මතයි. ඒ කිව්වේ මේ ලෝකය පවතින්නේ දුක මත. මොන ලෝකයේද? බාහිර ලෝකයක් දුක මත, කායික ලෝකයක් දුක මත, ආධ්‍යාත්මික ලෝකයක් දුක මත. හැබැයි ටික වෙලාවකට මේ ලෝක පරිවර්තනයන් තුළ කයට සැපයක් දැනෙන අවස්ථා නැතුව නොවේ. ටික වෙලාවක් තුළ හිතට සැපයක් දැනෙන අවස්ථා නැතුව නොවේ. ටික වෙලාවක් තුළ ලෝකයේ තියෙන සම්පත් වලින් සැපයක් නොදැනෙනවා නොවේ. ඒ බාහිර ලෝකයත් කායික ලෝකයටත් ආධ්‍යාත්මික ලෝකයටත් සැප දැනෙන්නේ කුමන අවස්ථාවකදීද? ප්‍රශ්නයක් තියෙනවා අපේ ඉදිරියේ. යථාර්ථය ඉස්මතු වෙනතුරු. යථාර්ථය හෙවත් සත්‍යය ඉස්මතු වෙනතුරු. එහෙමනම් සැපේ කියන්නේ සදාතනික සත්‍යයක් නෙමෙයි. සැපේ කියන්නේ අර්ධ සත්‍යයක්. ආනන්ද හාමුදුරුවෝ බුදුහරගේ අහනවානේ බුදුහිමියනේ සැපයක් ලොව තිබේවිද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නැත්නම් ආනන්ද මිනිසුන් සොයාවිද? ඊළඟට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි දුකක් කියා දේකුත් ලොව තිබේවිද? බුදුහාමුදුරුවෝ කොහොමද උත්තර දෙන්නේ? නැත්නම් ආනන්ද මිනිසුන් හඬාවිද?
නැත්නම් ආනන්ද මිනිසුන් හඬාවිද? අන්න අපට පේනවනේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පුළුවන් වටිනා අවස්ථාවක්. මොකද බහුතරයක් හිතනවා මේ බුදුදහමේ හැමදාම දුක 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 ගැනම කතා කරනවා මිසක් සැපේ ගැන කතා කරන්නේ නැහැ කියලා. හැබැයි සැපේ සත්‍යයක් කොට දේශනා කරන්නේ නැති හැබෑවා. සැපය සත්‍යයක් කොට දේශනා කරන්න කියන්නේ පූර්ණ සත්‍යයක් නොවේ. යථාර්ථයේ ඉස්මතු වනතුරු සත්‍යක්ෂේ පෙනෙන දෙයක්. ලෝකය මිරිඟුවකින් මිනිසුන් මුලාවන. පියවර නගඩු මැන වටපිට බලාගෙන. මිරිඟුව කියන්නේ ඇත්තටම ජලයේ තියෙනවා වගේ පිපාසයේ තියෙන කෙනෙකුට. එතෙන් යනකොට මිරිඟුවක් බව වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලෝකය පිළිබඳ අවබෝධය ඇති කරගන්න එක හරි වැදගත්. ලෝකය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕන සැපේ කියන්නේ සත්‍ය මතුවනතුරු පෙනෙන දෙයක්. සැබෑ වශයෙන් සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නෙමේ. නමුත් පෘථග්ජනයාට සත්‍ය වශයෙන් සැපේ පෙනෙන නිසා ඒකට වචනයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකේ සරල සිංහල වචනේ තමයි අර්ධ සත්‍යය, භාගයට සත්‍යයයි. එහෙනම් පූර්ණ සත්‍ය යනු කුමක්ද? පූර්ණ සත්‍යය යනු දුකයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. පූර්ණ සත්‍ය යනු දුකයි. දැන් මකිව්ව පින්වත් ඔබට මම චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ පද හැදුනේ කොහොමද කියන කාරණාව කවි පන්තියකින් විස්තර කළ දෙනවා කියලා. දැන් ඔන්න පොඩ්ඩක් ඔබ හිතට නගාගෙන බලන්න ඒ අකුරුවට දෙන තේරුම ඔබට වැටහෙනවද කියලා බලමු මේක අහගෙන ඉඳලා. උවදුරු සිතට දෙන ආරුතින් දු යනු සැදේ. ඔන්න දූ කියන අකුර. දැන් ඔබ ලියාගත්තට කාර්යයක් නැහැ මේක. උවදුරු සිතට දෙන ආයෝරින් දු යනු සැදේ හැම සැපහිස්ය යන ආරුතින් කයනු සැදේ. ඔන්න දැන් දුයන්නයි කයන්නයි හැදිච්ච ඇති හොඳට මතක තියාගන්න ඕනේ. ආයෙත් මං කියනවා මේ පද දෙක. උවදුරු සිතට දෙන ආරුතින් දු යනු සැදේ හැම සැපහිස්ය යන ආරුතින් කයනු සැදේ. ඔන්න මන් දැන් අකුරු දෙක කීරි ඉවරයි. එහෙනම් පොදු අර්ථය මොකද්ද? නින්දිත දයෙහි හිස් බව මත දුකම සැදේ මේ බව දුටු අයට නිවනේ සුවය සැදේ. උවදුරු සිතට දෙන ආයුරින් දොයනු සැදේ හැම සැපහිස්ය යන ආරෝතින් කයනු සැදේ. නින්දිත දයෙහි හිස් බව මත දුකම සැදේ මේ බව දුටු අයට නිවනේ සුවය සැදේ. අපිට දුක්ඛ සත්‍ය පිළිබඳව තව බොහෝ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද ටික ක්‍රමක්‍රමයෙන් මම මේ දේශනමාලාව තුළ ඉදිරියට දියත් කරනවා. සරල තැනින් පටන් ගන්නකොට මේ ගැඹුරු තැනට යනකම් කොච්චර ලොකු දර්ශනයක් මේ චතුරාර්ය සත්‍ය තුළ තියෙනවද කියලා. මොකද මේක ගැන තමයි ධර්මය අවබෝධ කරගන්න එක්කෙනා මූලිකව අවබෝධ කරගත යුත්තේ. අපි හැමදාම පින්කමක් කරලා අපිට ප්‍රාර්ථනා කරන්නේ අපට සෙත් ප්‍රාර්ථනා කරන්න උනහම ප්‍රාර්ථනා කරන්නේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. අපි පින්වත් ඔබට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලානේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මම දුක විඳිනවානේ. මට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලානේ. අන්න ඒ නිසා ඒ හිස් අදහස අයින් කිරීම සඳහා දුක යන වචනයට දෙන්න පුළුවන් මොනතරම් පුළුල් අර්ථයක්ද කියන කාරණාව වටහා දෙන්නට නම් මේ ධර්මයේ ටිකෙන් ටික අනුපපාත ක්‍රමයෙන් ගැඹුරට විග්‍රහ කරගෙන කියලා චතුරාර්ය සත්‍ය දේශනාව අපි අවසන් කරන්න ඕනේ. එහෙනම් ඔන්න මම ඊළඟට මං කියන්නේ පින්වත් ඔබට පොඩි ප්‍රහෙලිකාවක් අන්තිමට අපි ප්‍රහෙලිකාව හදාගමු. ඔන්න සමුදය සත්‍ය හැදිලා තියෙන හැටි. සමුදය සත්‍ය වෙනුවෙන් අකුරු පද 3ක් බලපානවානේ. සං කියන එක එකක්. ඌ කියන එක එකක්. අය කියන එක තව එකක්. මොකද සමුදය පදේ හැදිලා තියෙන අකුරු තුන සං ඌ දය. ඔන්න දැන් අල්ල ගන්න බලන්න
සංඋදය කියන වචන තුන තුල තියෙන අර්ථය මොකද්ද කියලා. සංයනකුරු දෙක සංයෝගය දනවයි ඕ යනකුර උත්පත්තිය ගැන හංගවයි අය යනකුරු දෙක හේතුව ගැන හංගවයි සමුදය යන පදයේ ඇත්තේ මෙම අරුතයි. තවසරයක් ඔබට උදව්ව පිණිස කියනවා. සංයනකුරු දෙක සංයෝගය දනවයි ඕ යනකුර උත්පත්තිය ගැන හංගවයි අය යනකුරු දෙක හේතුව ගැන හංගවයි. ඔබට පහසු වෙන්න ඕන නිසා එකට දය කියන වචනේ දාගත්තත් කමක් නැහැ. සමුදය යන පදයේ ඇත්තේ මෙම අරුතයි. අපි දැන් අවසානයේදී තමයි මේ කරුණු හතර තියෙන සාරාංශය ඉදිරිපත් කරන්නේ. දැන් ඔබට අකුරු වල තේරුම් ටිකයි මේ කියාගෙන යන්නේ. තනියම තේරුම හදාගන්න දැන් ඔබට පුළුවන්. අපි දැන් නිරෝධ සත්‍ය කියන එකට ඒ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? නියන්නයි රෝධ කියන වචනයයි. නී කියන අකුරයි රෝධ කියන වචනයයි. මොකද්ද මේ නී හා රෝධ කියන වචන දෙකේ තේරුම? ඒක නම් ඔබ නිකන් අහලා කටට හුරු පුරුදු නිසා යම්කිසි අවබෝධයක් ඇති කියලා මම කල්පනා කරනවා. දැන් මේ බලන්න නැති බව කියන අරුතයි නී යන පදය රෝධය කියන්නේ සතුනගේ හැසිරුමය සසර සැරි සැරුම නවතා දෙන තැනය තෙවන සත්තියෙහි ඇත්තේ එම මගය. දැන් අපි දන්නවා නී කියන්නේ මොකද්ද? නෑ කියන තේරුම. රෝධය කියන්නේ මොකද නැත්තේ? සතුනගේ පැවැත්ම නෑ කියන තේරුමයි. ඔන්න ඊළඟ වචනයට අපි යමු මාර්ග සත්‍ය. කුමද්ද මාර්ග සත්‍ය කියන්නේ? අකුරු දෙකක් තියෙනවනේ එතකොට නේද? මයන්නයි ගයන්නයි තේරුම් ගන්න ඕන. ඔන්න ඒ වචන දෙකේ අර්ථය. කෙලෙසුන් මරණ අදහස ම අරුත ගනී ගයන අකුරේ මග දෙන අරුත ගනී මග යනුවටගේ මග දක්වන අරුත ගනී ඒ මග ගියොත් නම නිවනෙහි රසය ගනී. ම කිව්වේ මොකද එතකොට? කෙලෙසුන් මරණ අදහස. මම හිතනවා ඔබ මේ පද්‍යය ලියා ගන්න ඇති කියලා. හරිම ප්‍රයෝජනවත්. කෙලෙසුන් මරණ අදහස ම අරුත ගනී ග යන අකුර ඒ මග දෙන අරුත ගනී. ඒ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ තමයි චතුරාර්ය සත්‍යයට අයිති. චතුරාර්ය සත්‍යයේ පදවලට අයිති අර්ථ ටික. ඒ නිසා අපි ඊළඟ දවසට ඒ පිළිබඳව තව දිගුවක් ඒ පිළිබඳව තව පුළුල් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන. අද දවසට අපට කාලය අවසන් වෙගෙන යන නිසා මේ ධර්ම දේශනාවට සමාප්තිය තියන්නයි සූදානම. පින් නැති ඔබ හැම දෙනාටම ආර්ය සත්‍ය ධර්මයේ ලෞකික පක්ෂය කාලීන ලෝකයේ සිදුවීම් එක්ක සම්බන්ධ කළා මම. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයට යන්න චතුරාර්ය සත්‍ය කෙබඳු ආකාරක මඟ පෙන්වීමක් දර්ශනයක් ඉදිරිපත් කරනවාද කියන කාරණාව ඔබට සිහිපත් කළා. මේ දර්ශනයක්මයි බුදුදහම. ඇයි දර්ශනයක් වෙන්නේ? මේ ආර්ය සත්‍ය ධර්මය තමා තුළින් දර්ශනය කරගත යුතු. තමා තුළින් දැකගත යුතු ධර්මයක් නිසා. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ. සන්දිට්ඨිකෝ වන නිසායි බුදුදහම දර්ශනයක් වන්නේ. පින්නත් ඔබට ඒ දර්ශනය හිතේ ඇති කරගත්තා නම් යම් දවසක අන්න ඔබ ලෝකෝත්තර සෞම්‍ය දෘෂ්ටියක් සම්මාදිට්ඨියක් ඇති කරගත්ත ශ්‍රාවකෙක් වෙනවා. එතෙන් සිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩවමින් පින්නත් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් දකින්නට ඒ දර්ශන මාත්‍රය
හේතු බොත වෙනවා ඇති. ඒ දර්ශන මාත්‍රය අවබෝධ වෙන හැටි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අසුරු සනක් ගහන කාලය ඇතුළේ පින්වත්නි රහත් ඵලය උදා වෙන්නේ. රහත් ඵලය උදා වෙන්නේ අසුරු සනක් ගහන කාලය ඇතුළේ. පින්වත් ඔබ දන්නවා ආනන්ද මාහිමියන් වහන්සේ සිව්විරියව්වෙන් තොරව රහත් භාවයට පත්වෙච්ච බව. එකිවේ වාඩි වෙලත් නැතුව හිටගෙනත් නැතුව සැතපීලත් නැතුව ඇවිදින්නෙත් නැතුව උන්වහන්සේ බොහෝ වීරිය කළානේ ප්‍රථම ධර්ම සංගායනාවට పూర్වෙහි මහරහත් පදවිය ලබන්නට. උන්වහන්සේ කල්පනා කළා වැඩක් වෙන එකක් නෑ මම මෙතෙක් උත්සාහ කළා මට බෑන කියලා සැතපෙන ආසනේ වාඩි වෙන්න භාගයක් ලැබෙනකොට උන්වහන්සේ අරහතන් වහන්සේ නමක් වුණ බව සිහිපත් කරනවා. ඒ නිසා මේ මහරහත් භාවය කියන එක දීර්ඝ කාලීන පුහුණුවකින් ලැබිය යුතු ක්ෂණික ප්‍රතිඵලයක් වශයෙන් අපට සිහිපත් කරන්න පුළුවන්. පින්නත් ඔබට ඒ ආර්ය ධර්මය අවබෝධ කරගන්නා උතුම් ධම්මග ඉස්පතු කොට දක්වන්නට අද අපට ආදරණීය පූජනීය දායකත්වයේ දරන්නේ මීරිගම පමණුවත් හේනේ පොළංක 64 පදිංචි එම්.කේ. පත්මකාන්ති පින්වත් මහත්මියයි. ඒ පින්වත් මහත්මිය අපේක්ෂා කරන අරමුණ අතර අද දවසේ කිව්වේ අප්‍රේල් 5 වෙනිදා තමන්ගේ විවාහ සංවත්සරය සමරන නිසා ඔබ දෙපළට සෙත් ආශිර්වාද ලබා ගන්නට දෙවියෙක් හා දේවතාවියක් ගත කරන පවුලක්සේ පවුල් දිවියක් ගෙවන්නට ඔබ දෙපළගෙන් ඔබ දෙපළට සවියක් ගහට වැලසේ ලැබුණා නම් ඒ අභිමානනීය ගමන් මග පුණ්‍යානුමෝදනා පූර්වක ආශිර්වාදයකින් සමරන වෙලාව ආශිර්ගන්වා ගන්නා වෙලාවයි. ඔබේ ජීවිතයට ආලෝකයේ සපයා දුන් සනත් ඉශාන්තාදරණීය පුතුගේ ජන්මදිනය ඊයේ දිනට යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ආදරණීය පුතට ආශිර්වාද කරන පින්කම. ඒ වගේම මේ මාසයේ 16 වෙනි දින උපන්දිනයේ සමරන කෙඩි ජයසෝමාදරණීය ස්වයං පුරුෂයාටත් පද්මකාන්ති පින්වත් මහත්මිය මම මුලින් සිහිපත් කළාසේ තමාට ඊටු දේවතාවෙක් හැටියට ජීවිත මගට රැකවල් ලබා දීම වෙනුවෙන් ආශිර්වාද කරන වෙලාව එතුමගේ හදපිරි ආශිර්වාදය ඔබතුමිය ලබන වෙලාව ඒ වගේම සුජීවත්ව වාසය කරන පසන් නුවන්ත පුතණුවන්ටත් ශීලවතී ජයවර්ධන සෝමාවතී වීරසිංහ කියන මව්වරු දෙපළටත් පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 11 වසරකට පෙර අභාවයටපත් එම්.කේ. මේනි සිඤ්ඤෝ පියතුමාටත් කේරී ජයසේකර පියතුමාටත් අමතක නොකොට පින් අනුමෝදන් කරමින් පවුලේ සියලු මියගේ ඥාතීන්ට හිත මිතුරන්ට පින් පමුණුවන බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා. රටේ පවතින වසංගත තත්ත්වය වහවහ දුරු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට සෙත් පැතීමත් අපේ නෙත් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් සෙත් පැතීමත් සිද්ධ වෙනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන්ගේ ශක්තිය පින් නැති ඔබගේ ජීවිත මග හැම අතින් යහපත් වීමටත් මුළු ලෝකයටම සෙතක් යහපතක් ශාන්තියක් සැලසෙමින් මේ ව්‍යසනයෙන් අත් මිදී ගන්නට මේ ධර්මයේද ගන්න හෙළන හුස්ම පොදක් පාසා ඖෂධයක්ම වේවා ඖෂධයක්ම වේවා ඖෂධයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නිමාවට පත්වුණේ කතා කළ යුතු බොහෝ දේවල් අනුශාසනාව තුළ ඔබ සියලු දෙනා වෙනුවෙන් එකතු කරන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කළා. ඒ ඇසුරේ යම් යම් ආකාරයකට පැන නැගුණු හිතේ නැගුණු යම් පීඩාවන් දුරු කරන සාකච්ඡාව ආරම්භ කරන්නට අපි කෙටි විරාමයක් ලබා සූදානම්. ඔබ රැඳෙන්න නෙත් සමග ඒ උතුම් අවවාදය ධර්මය ඔබේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ දරන්න. මේ මඟ පෙන්වලා දෙන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේටත් ඉක්මන් භවයක ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි මෙත්නෙත් පාමුලෙන් කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. අපි නැවතත් ඉරිදා මෙත්නෙත් පාමුල සමගයි සම්බන්ධ වෙන්නේ. මෙත්නෙත් පාමුල තුල මේ කොරෝනා වසංගතයත් එක්ක අපට හිතන්නට කොච්චර දේවල් සමාජයට තිරින වෙලා තිබෙනවාද. ධර්මයත් එක්ක ගලපා බලන විට අපි ධර්මයට ඒමට සිත යොදවිය යුතු කාරණා කොතෙක් මේ අනුශාසනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ ගලපා ඔබට අනුශාසනා කරන්නට යෙදුනාද. ඉතින් මේ හැම දෙයක් එක්කම ප්‍රධාන වශයෙන්ම අපි සිතිය යුතු කාරණාවක් තමයි ඒ කියන්නේ අප තුල ගුණධර්ම තිබෙනවාද කියලා නැවත හිතලා බලන්නට හොඳ අවස්ථාවක් මේක. මොකද සමහරු හිතන් ඉන්නවා
අපි මාර හොඳයි කියලා. හැබැයි මේ වගේ දැන් නිරෝධායනය තැන හෝ රජයෙන් පනවන යම් යම් නීති රෙගුලාසි දිහා බලනකොට ඒවට අනුගත වෙන්නට අපට හැකියාවක් ලැබිලා නැහැ. අපි හොඳ නම් නැත්නම් අපිට යම් ආකාරයකට අපේ ජීවිතය හසුරුවා ගන්නට අපව හසුරුවා ගන්නට හැකියාවක් තියෙනවා නම් අපි ඒ සඳහා යොමු විය යුතුව තිබුණා. හැබැයි අපිට ඒ දේ කරගන්න හරි අපහසු වෙලා තිබෙන නිසා තමයි මේ රෝගී තත්ත්වය වුණත් කොරෝනා වසංගතය වුණත් දැන් ලංකාවේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙන්නට හේතුවක් වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි මේ දහම් කාරණාවල පහදලා දෙන කාරණා අප තුලින් දකින්නට උත්සාහ දැරීම. ඒ සඳහා මම හිතන්නේ හැමදේම මෙත්නෙත් පාමුලේ මේ කටයුත්ත සිදු කළා, මේ කාරණා පිළිබඳව සිහිපත් කිරීම සිදු කළා. ඒ කෙසේ නමුත් දැන් ඒ පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුම කාලයක් බව අප සිහිගැන්විය යුතුයි. ඉතින් අපි මේ කාරණාත් එක්ක මෙත්නෙත් පාමුල සාකච්ඡාවට යමු. බොහොම ගෞරවයෙන් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවෝ මම මේ කොරෝනා වසංගතයේ බලපෑමත් එක්ක ලෝකයට එහි යම් කාරණා අපි දකින මාධ්‍ය ඇසුරේ අපි දකින යම් කාරණා පදනම් කරගෙන සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ සමග මේ සාකච්ඡාවට කලිනුත් ඒ පිළිබඳව සාකච්ඡා කළා. අපි දැක්කා බෙල්ජියමේ 90 වර්ධි කාන්තාවක් සුසෑන් කියන කාන්තාව බ්‍රසල්ස් නුවරදී පසුගියදා මිය ගියා. ඇය මේ මියන්නට පෙර ආතුව මේ රෝගී තත්ත්වෙන් පීඩා විඳිනකොට වෛද්‍යවරු ඇයට කෘත්‍රිම සුවසන ලබා දෙන පද්ධතියක් සවි කරන්නට ගත් උත්සාහයේදී ඇය කිව්වේ මේක තරුණ කෙනෙකුට යොදා ගන්න, හයි කරන්න. අවශ්‍යතාවයේ තියෙන තරුණ කෙනෙක්ට මේක ලබා දෙන්න. මං ජීවිතේ හොඳට වින්දා. දැන් සතුටෙන් මට මියන්න පුළුවන් කියලා ඇය සිහිපත් කරනවා. එහෙම කියලා විනාඩි කිහිපයකට පස්සේ ඇය මේ ලෝකේ අත්හැරලා යනවා. මේ එක සිදුවීමක්. මේ වගේ සිදුවීම් බහුල වශයෙන් අපිට දකින්නට ලැබුණා. දැන් මරණය කියන තැනදී අපේ හාමුදුරනේ ඇත්තටම දැන් වුණත් අපේ හිතේ ලොකු චකිතයක් තියෙන කොයි මොහොතක අපිට මරණය එවිද කියලා. දැන් මේවා දිහා බලනකොට හිත ගොඩ නගාගත්ත කෙනෙකුට මේ මරණය පිළිබඳව තියෙන බීතිය යම් තරමකට අඩු වෙලා යනවා. අපි දකිනවා දැන් ලෝකේ බොහෝ රටවල් වල මේ කොරෝනා වෛරසය නිසා පීඩාවට පත්වන බොහෝ රටවල බොහෝ දෙනා අපේ බුදුදහමත් එක්ක තිබෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන තිබෙනවා. සහ මේ සත්‍ය දහම හොයාගෙන යන මට්ටමට පත් වෙලා තිබෙනවා. ඇත්තටම මාර පරාජයට හිත හදාගන්න තියෙන වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මම හිතන්නේ මේ කතාව නැත්නම් මේ අපි දකින සිදුවීම ඇසුරෙන්ම ඔබ වහන්සේගේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගත්තොත් වඩාත් වැදගත් වේවි. අපි අනියත බියක ඉන්න සමහර විට අනියත බියක් නොවෙන්නටත් පුළුවන්. කොහොම නමුත් බිය කියන හැඟීම නැති කරගන්නට තිබෙන වටිනාම ඖෂධය තමයි බුදුදහම. පින්වත් ඔබ හැමදෙනාටම තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැපය ශාන්තිය මේ වෙලාවේ ඉස්මතු කර දෙන්නට මගේ ආශිර්වාදයක් ඒක රාශී වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් සාකච්ඡාව ආරම්භ කරනවා. පින්වත් වරුණ පුතා සිහිපත් කළා වයස අවුරුදු 90ක කාන්තාවක්. තමන්ගේ මරණයේ දොරකොඩ රැඳෙමින් මරණයේ පෙනිපෙනී තව මොහොතක් හෝ ජීවත් වෙන්නට ඕනෑ කියන හැඟීම නෙවෙයි ඇතුළ ඇති වුණේ. මේ අවසන් තත්පර කීපෙත් මට තව කෙනෙකුට පිහිටක් විය හැකිද කියන මේ උදාර අදහසයි ඇතුළ පහළ වුණේ. ඒ අසා සිටින විට මට මතක් වුණේම ජානුස්සෝනී කියන සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා කෙනෙකුට මරණ බයක් ඇති වෙන්නේ කොහොමද, මරණ බය නැති වෙන්නේ කොහොමද කියලා. එහි සඳහන් වෙනවා කරුණු 4ක් මරණ බය නැති වෙන ඒ උතුම් කාන්තාව මරණ බය නැතිව ජීවිතයට මුහුණ දෙන්නට අන්තිම මොහොතේත් අවශ්‍ය කරන ශක්තිය ලබා ගත්තා. එහෙමයි. ඒක මම කවියකින් මෙහෙම කිව්වොත් කාමෙහි කායෙහි ඇල්මක් නැති විට දිසිතේ මරණ බියක් ඇති නොමවේ ඔහුගේ සිතේ කුසල් වැඩෝ බව සිහිවන විට දිසිතේ ධර්මය වැඩෝ අයට බියගති නොමැත සිතේ. ඈ ජීවිතය තුළ හොඳින් වින්ද කිව්වා. එහෙමයි. ඒක තමයි වැදගත් වචනේ. මිනිස්සුන්ගේ ජීවිතේ වින්දන සැප වශයෙන් ඉවරයක්ම නැහනේ. ඔව්. ඈ අදහස් කළේ මම ජීවිතය විඳෙව්වා නෙමෙයි.
මම ජීවිතය හොඳින් වින්දා. සහ ඒ අවසානයක් ඇවිල්ලා තියෙනවා කියලා ඇය හඳුනාගත්තා. ඔව් ඇය ජීවිතය දිහා ආපහු හැරිලා බලන හැටි. මේ ජානුස්සෝනි සූත්‍රය අපි ඉදිරියට සාකච්ඡා කරනවා. ඒතෙත් සාකච්ඡා කරන තුරු තේරුම් ගන්න අපි ජීවිතය අර යාවත් ජීවන් සුඛං ජීවේ ත්‍රිණං කృత్వా ගුතං පිබේත් බස්මිභූතස්ස දේහස්ස පුනරාගමනක් කෘතක් කියලා සංස්කෘත වාක්‍යයක් තියෙනවා ගාථාවක්. ඒ ශ්ලෝකයේ අදහස ණයට හරි අරගෙන ගිතෙල් කාලා යාවත් ජීවන් සුඛං ජීවේත් රිණං කృత్వా ගුතං පිබේත් එහෙම කාලා බීලා ජොලි කරපල්ලා මරුණට පස්සේ අලු බවට පත් වෙනවා මිසක් ඒකෙන් ඇති වෙන දේ ඉතුරු වෙන දෙයක් නැහැ වෙන කරන්න දෙයක් නැහැ කියලා එහෙම උච්ඡේදවාදී දෘෂ්ටියක නෙවෙයි. ජීවිතය තුළ අපි විඳිය යුතු දේ විඳින්න ඕනේ. ජීවිතයේ තියෙන අඬා ඉන්න නෙමෙයි. ආස්වාදවාදී විඳින්න. ඒ කියන්නේ මම ජීවිතේ ආස්වාදනය කළා. මම ජීවිතේ විඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇගේ ජීවිතේ මුළුමනින්ම සතුටින් පිරලා තිබුණා කියන එක නෙමෙයි. ඈට පැමිණෙන දුක් පැනිරහයි කියලා තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ මොකද්ද කියලා හඳුනාගත්තා. තුර පැමිණෙන දුක් පැනිරස නිසා නොවේද ඇගේ මරණය නම් වූ බුදුහන්තුරන්ගේ දුක් ලැස්තුවේ කියන මරණම්පි දුක්ඛා කියන දුකට එරිතර ලෙස මුහුණ දීමේ ශක්තිය ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි ඈට තවදුරටත් අවුරුදු 90ක් මේ අම්බලම නොහොත් කය පාවිච්චි කළා. තවදුරටත් මට මේ කය තුල රැඳින්න ඕමනාවක් නැහැ. තව වැඩි කලක් මේ කය තුල රැඳින්න ඕන හිත් තියෙන තරුණයෝ ඉන්නවා. ඒ තරුණයන්ට ජීවත් වෙන්න අවස්ථාව දෙන්න. එතකොට ඇය අබේදානයක් නෙමෙයිද සිද්ධ කළේ. ඇය මහා පින්කම සිද්ධ කළා. ඇය අභාවයට පත් වුණත් සමහර විට පින්කමම ඇයට අරමුණු වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙම වුණොත් දේවාදී ආත්මභාවයක් ලබන්නත් පුළුවන්. අන්න මිනිස්සු ජීවිතයේ මරණයට ලෑස්ති වෙන්න ඕන. මම ඕක හැමදාම කියන්නේ මොකද? අවදානමට සූදානම් වෙන්න. දැන් මේ වෙලාවේ මේ කාලේ විශේෂයෙන් අපි අවදානමට සූදානම්ින් ඉඳීම හරි වැදගත්. ඒ නිසා ඇය මුළු මහත් ලෝකයටම ආදර්ශයක් දුන්න හින්දා තමයි මේ පණිවිඩය අන්තර්ජාලයට එක් කරන එක්කෙනෙක් කල්පනා කරන්නේ මේක හරි ආදර්ශවත් දෙයක්. මේක සමාජගත විය යුතු දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සාමාන්‍ය මිනිස්සු අනුන්ගේ ජීවිතය උදුරගෙන හරි තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නනේ. දැන් බලන්න තමන්ගේ ජීවිතේ ජීවත් වීම වෙනුවෙන් සත්තු මරණ රටක්නේ ලෝකයක්නේ. දැන් එතකොට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට සත්තු මරණ කාපු එකේ විපාක අදත් අපි විඳිනවානේ. දැන් ගවයන්ට නැති රෝග මිනිස්සුන්ට අප්‍රවණ හැදෙන්නේ ඇයි? සත්ව මාංශයේ පරිභෝජනයමයි. ඉතින් ඒ නිසා අපිට මේ වගේ බොහෝ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අනුන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතයෙන් ඉල්ලා ගන්න හා උදුරා ගන්න මිනිස්සු ඇති ලෝකෙක අර කාන්තාව තමන්ගේ ජීවිතේ අනුන්ගෙනුම් පරිත්‍යාග කළා. සහ මේ දැන් එතකොට අපි හඳුනන දැන් අර එතුමියගේ මේ වචනත් එක්ක අපිට හැඟෙන්නේ මේ බුදුදහමේ තිබෙන සැබෑ යථාර්ථය හඳුනා ගන්නට පුළුවන් මානසිකත්වයක් තිබෙනවා කියන එක. දැන් අපේ මිනිස්සුන් නිතරම ඇහුවොත් පන්සලේ නැත්නම් බුදුදහමට සම්බන්ධ යම් කාරණාවක හරි නිමග්න වෙනවා. හැබැයි ඔවුන් තුල මරණයත් එක්ක ඇතිලා තියෙන දැඩි බීතිකාවක්, බයක්. ඒ වගේම අනිත් පස්සෙන් බැලුවාම අපි ඒ මොන දේ තිබ්බත් තණ්හාවද මරණය කොච්චර බය වුණත් තණ්හාව, ලෝභය මේවත් එක්ක මරණයත් අමතක කරනවානේ. ඉතින් ඒ தත්ත්වය තුල හරි වෙනස් මගක් මේ. ඔව් ඇත්තටම දැන් ඇය බෞද්ධ කාන්තාවක් නොවෙන්න ඇති සමහර විට. එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම මේ වෙලාවේ බොහෝ මා දැක්කා ඉස්ලාම් ජාතික මහත්මයෙක් එතුමගේ කර්මාන්ත ශාලාවේ රෙදි නිෂ්පාදනය කරන්නේ. ඔව්. ඒ රෙදි විශාල ප්‍රමාණයක් ලොරි ගණනක් ඇඳුම් මහන එකට, ඒ කියන්නේ ආරක්ෂිත ඇඳුම් මහන එකට පරිත්‍යාග කළා. වෛද්‍යවරුන් උදෙසා, හෙද කාර්ය මණ්ඩල උදෙසා පරිත්‍යාග කළා. එතකොට එතුමා ධර්මයේ තුල දාන ආනිසංස දැනගත්තා නෙමෙයි. මිනිස්සෙක් හැටියට හිත වඩපු කෙනෙක්. එතකොට හිත වඩන ඕනෑම කෙනෙකුට ධර්මයේ තියෙන වටිනා සාරවත් කාරණා ඒ හිතින් ඉස්පතු වෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා තමයි සමහර අය කියන්නේ මම පන්සල් යන්නේ නෑ ඕයි. මම සීල් ගන්නෙත් නෑ. නමුත් මම මිනිස්සෙක් හැටියට කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කරනවා කියලා මේ වෙලාවේ ඇත්තටම හැම කෙනෙක්ම මිනිස්සෙක් හැටියට කරන්න තියෙන යුතුයකම් ඉදිරිපත් කරගෙන ක්‍රියාත්මක වෙන එක තමයි හුඟක් වටින්නේ. ඒ වගේ ආදර්ශ අපට ලෝකේ දසදසින්ම මේ වෙලාවේ ගොඩ නැගෙනවා. දැන් ආර්ථිකය මූලික කරගත්ත ධනලාභය අරමුණ කරගත්ත ජීවිතේ බොහෝ දෙනාට දැන් ඒ ධනෙ ඇති සාරයක් නැහැ කියන කාරණාව වැටහිලා තියෙනවා නේද? අද මිනිස්සු තමන්ගේ ධනය අනුන්ට බෙදා දීලා ඒයින් තෘප්තිමත් වෙන්න හොයනවානේ.
මිනිස්සුන්ගේ ජීවිතේ එහෙම තමයි එක කාලයක් ධනෙන් සොයන ආරෝහ ක්‍රියාවලියකට යනවා. ඊට පස්සේ ක්‍රමයෙන් කල්පනා කරනවා මේ වගේ මේ එකකවත් තෘප්තියක් නැහැ නේ. මම හොයන තෘප්තිය මේකද? ඔව්. මිරිඟුවක් පස්සේ මේ එලවලා තියෙන්නේ. එලවලා තියෙනවා. මම ඒ නිසා ආපහු නිදහස් ක්‍රියාවලියකට එන්න ඕනේ. මිනිස්සුන්ගේ මානසික නිදහස. දැන් මේ වෙලාවේ එතකොට බලන්න සල්ලි පස්සේ දුවගෙන ගිය මිනිස්සුන්ට නොලැබිච්ච මානසික නිදහස දැන් මේ කාලේ ලැබිලා නැද්ද? එහෙමයි. සමහර විට අනේ මට මේක කරගන්න නැහැ නේද කියලා අසහනයකුත් ඇති. ඔව්. නමුත් දැන් මේ වෙලාවේ අර බඹ කිව්වාගේ පෙරළුණු පිට හොඳයි කියනවා කියන පැත්තටමයි අපි එන්න ඕන. දැන් මේ වෙලාවේ වෙච්ච දේ ලොකු දෙයක්. ඔව්. මොකද හේතුව මං ඉස්සලකෝගේ පවුලේ මිනිස්සුත් එක්ක එකට බත් කටක් ගන්න පුළුවන්. එකිනෙකාගේ මූණ දිහා බලලා hina වෙන්න පුළුවන්. ඔව්. දරුවන්ගේ අවශ්‍යතා හා ජීවිතයේ මානසික ස්වභාවයන් මව්පියන් අතුර ගන්න පුළුවන්. මව්පියෝ දරුවෝ අතර ලොකු ලෙන්ගතු බවක් හදා ගන්න පුළුවන් හොඳ කාලයක්. ඒ වගේ හොඳ පැති රාශියකුත් මේ තුල සිද්ධ වෙනවා කියන බවමයි මං නිතර මතක් කරන්නේ. සහ දැන් මේ හොඳ පැති ගැන කියපු නිසා මට මතක් වුණේ දැන් අපි දැක්ක මේ වෙසනයත් එක්ක අපේ නිමවුම් පැත්ත අර ඔබ වහන්සේ කිව්වාගේ අර මේ දැන් ඒ මහත්තයා මුස්ලිම් මහත්මිය ආගමිකට සම්බන්ධ වුණාට මනුෂ්‍යත්වය ගැන හිතලා මේ යම් දේවල් කළා වගේම අපි දැක්ක නව නිර්මාණ බිහි වෙනවා අපේ හැමෝටම. රොබෝ යන්ත්‍රයන් ලංකාවේ නිෂ්පාදනය කරපු. ඒ වගේම දහස් ගණනක් වටිනා වූ ආරක්ෂිත කබා රුපියල් 100ක් වගේ අඩු මුදලට නිෂ්පාදනය කරන්නට. ඒ වගේම මේ දැන් විශේෂ මේ ඇඳවල් ඒ කියන්නේ සෞඛ්‍ය සඳහා යොදා ගන්නා වූ ඒ විශේෂ ඇඳවල් නිෂ්පාදනය කරන්නට පෙළඹෙන අවස්ථාවන් පිළිබඳ කෘත්‍රිම සුවසන පද්ධති ලක්ෂ ගණන් යන මුදල් රුපියල් දහස් ගණන් නිර්මාණය මේ අපේ හැකියාව මේ මහා වියතෙක් උගතෙක් විද්‍යාඥයෙක් නෙමෙයි හේද නිලධාරියෙක් ඒක නිෂ්පාදනය කළා. ඉතින් මේ වගේ කියන්නේ අපේ රටට පුළුවන්කම තිබුණා. මේ අපේ රටේ නිෂ්පාදනය කරන්නට අවස්ථාවක් ලබා දෙන්නට හෝ දේශපාලඥයන්ට විශේෂයෙන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. දැන් මේ නැවත ගොඩනැගෙන රටක ලක්ෂණ අපතුලින් මතුවෙනවා. ඔව් දැන් අග්‍රගණ්‍ය විද්‍යාලවල සහ සාමාන්‍ය මට්ටමේ මධ්‍යම ප්‍රමාණ විද්‍යාලවලත් සාමාන්‍ය විද්‍යාලවලත් තියෙන එක්සිබිෂන් එකක් බැලුවම ඒ ළමයින්ගේ තියෙන නිර්මාණ පෙන්නලා කියනවා නේද මේ නිර්මාණවලට කවුරු හරි අගයක් දුන්නොත් ඒ කියන්නේ මේ නිර්මාණවලට ප්‍රසිද්ධයක් දුන්නොත් මේ නිර්මාණ තවදුරට ගොඩනගන්න අවශ්‍ය මූලධනය ප්‍රාග්ධනය බෙදා දුන්නොත් රටක් ගොඩනගන්න පුළුවන් ආර්ථිකයට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. අඩු වියදමකින් වැඩි වැඩ කොටසක් ගන්න පුළුවන්. දැන් ගොවිතැන කරන්න ඕන කරන බොහෝ යන්ත්‍ර සූත්‍ර දරුවෝ නිෂ්පාදනය කරලා තිනවා. දැන් ඒ වගේ මිනිස්සුන්ට අත දෙන්නත් මිනිස්සුන්ට එළියට එන්නත් ඉඩක් නොලැබිච්ච යුගයක අපේ රටට එහෙම එළියට එන්නත් අත දෙන්නත් යුගයක් උදා වුණා කියලා මම හිතනවා. අර රොබෝ යන්ත්‍ර පුළුවන් නම් 100 ගණනක් නිෂ්පාදනය කරන්න කියලා මම අහගෙන වෛද්‍ය අධ්‍යක්ෂකතුමා ඉල්ලීමක් කරනවා ඒ රෝහලට ගිය වෙලාවේ. ඉතින් ඒවා අපි මේකේ සාධනීය ලක්ෂණ වශයෙන් දකින්න ඕන අපේ රටේ. ඒ කියන්නේ අපිට නැගිටින්න පුළුවන්. සමහරව හිතනවා දැන් මෙතන තමයි කඩා වැටීම ආයි කවදාවත් අපිට ඉහළට එන්න බැරි වේවි. ඒ බලන්නේ ආර්ථික මට්ටමින් තමයි. හැබැයි ඊට එහා ගිය මනුෂ්‍යත්වයේ වගේ උතුම් ගුණාංගයන් මේ අවස්ථාවේ මතුවීම තුළ අපිට නැගී සිටීමේ ලොකු ශක්තියක් තියෙනවා. දැන් බලන්න දැන් අපිට මේ වෙනකොට විදේශ වලින් ආහාර ගෙන්වීම නවත්තලා තියෙනවා. ඔව්. නැව් ගමනාගමනය සීමා කරලා තියෙනවා. ඉතින් එහෙව් එකේ දැන් අපට අර පුරාණයේ තීච්ච දේවල් අපේ වතුරු කුමරේ ධම්මරතන හඳුරෝ පහුගිය දවස්වල සාකච්ඡාවේදී මනවින් විග්‍රහ කළා මිනිස්සුන්ගේ ජීවිතේ දැන් යන්න ඕන ආපස්සට කියලා. ඔව්. මේක චක්‍රයක් තියෙන්නේ ආපහු කොහොම හරි එන්නේ පරණ දේවල්ම තමයි. පරණ දේවල් වලටම තමයි. දැන් බලන්න මිනිස්සු දේශීය දේවල් හොය කන්නේ නැද්ද අද? අනිවාර්යයෙන්. මොනවද ಗುಣ කියලා? පැෂන් ෆෘට් වල මැල්ලුමයි කියලා කියන එක සම්බෝලේ කියන එක දන්නේවත් නැති මිනිස්සු. දැන් පැෂන් ෆෘට් වල කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන යනවා. මේ පෙරද මං ගේට් වල ගෙන්න ගමන් මිනිස්සෙක් ආවා. මෙහි පැෂන් ෆෘට් වලක් තිබ්බ නේද අපේ හන්දේ? මම කොහොම තිබුණා දැන් නැහනේ. මං හැබැයි බේතකටද? නෑ මේ පැෂන් ෆෘට් වල හරි ගුණයි කියන මේ රෝගෙට. ඉතින් මේ පැෂන් ෆෘට් වල හොයනවා. එකක් තමයි ප්‍රෙෂර් එකට හරි ගුණයි. දැන් බලන්න දේශීය දේවල් හොයන්නේ. එහෙමයි. දැන් ඉස්සර අපි ඔක්කොම පිට රටින් එනකන් අර කිව්වනේ පිට රටින් එනකන් දත නියෝනියෝ බල හිටපල්ලා කියලා කිව්වනේ දැන් අද ඒවා අපිට අස්පනා අපිට පෙන්නලා තියෙන්නේ. අද දේශීය අලුත් නිෂ්පාදන වගේ පරණ දේවල් අලුත් කරලා ගන්න. අර වහන්සේගේ අත්දැකීමක් ඔබ වහන්සේ කිව්වා මම හිතන්නේ සිරිමාව බණ්ඩාරනායක මහත්මිය කිව්වගේ තමයි ඔය මේ අපේ මොනවාරි හිටවන්න ඕන කියලා තද බලපෑමක් ආවේ නේද? ඒ දැන් ඒ කාලේ හාල් පොළු කිව්වා මිරිස් පොළු කිව්වා මිනිස්සු මොන තරම්නම් චෝදනා කළාද කණ්ඩ දුන්නේ නැහැ කියපු හින්දානේ ආණ්ඩුව දැවැන්තාකාරයට පෙරළුවේ. අපේ කාලේට ඕන කරලා තියෙන කණ්ඩායි ලණ්ඩයි ඊතරමනේ. ඒ නිසා මේ කණ්ඩ ලණ්ඩ හැදිච්ච જાතියක් හැටියට මේ අපේ උන්ට ඔයගේ පාඩමක් එදා ඉගැන්නුවා. ඒක දිගට පවත්වාගෙන යෑමේ දුර්වලතාවයනේ අපිට තිබුණේ. ඒ මුණා නම් අපි ශාස්ත්‍රිකයි. ඇත්තටම ශාස්ත්‍රිකයි.
දැන් මේ තියපු පයත් තව කොච්චර කාල ආරම්භත විතරයි අපේ තියෙන ඕන එකට. ඔව්. දැන් ඔය හදපු පැල ටික දැන් මේ ඇඳුරු නීති අයින් වෙලා ඊට පස්සේ විදේශ වලින් බඩු ගේන්න පටන් ගත්ත හැටි අරක ඔක්කොම අමතකයි. අර ඔක්කොම වෙල්ලා කර වෙලා යනවා. නික්කමත නැහැ. ඔව්. නික්මෙන්න. ආරම්භත නික්කමත නිරත වෙන්නේ. නිතර යෙදී ආව මේ කටයුතු වල නැවත සොයා බලමින් මම මින්මතුවට කඩෙන් එළවලුවක් තව අවුරුද්දකින් පස්සේ නොගෙනෙන තැනට මගේ ජීවිතේ පත් කරගන්නවා කියලා හිතුවාම කාටකට දැන් හිතනවා අසිරියට අපි මල් හදලා තියෙනවා තමයි. අපි මමත් හදලා තියෙනවා. දැන් බට හිතලා තියෙන සේරම මල් ගස් ටික ගලවලා වීසි කරලා බටු ඇට ටිකක්වත් ඒකේ පැල කරන්න නැත්තම් කියලා දැන් මට හිතලා තියෙනවා. මොකද මෙතන මෙහි ඊටාත්ම දුෂ්කරයි කියලා 아무තින් කියන්න දෙයක් නැහැ. 60 70කට ආහාර ටික හදනවා කියන එක හරි අමාරු වැඩක්. ලොකු දුෂ්කරතාවයක්. නමුත් මේ වෙලාවේ දුෂ්කරතාවයට උනත් අපි බොහොම අවංකව හෘදයාංගම සරල ජීවිත පැවැත්මට ගිහිල්ලා මූණ දෙමින් ජීවත් වෙනවා. හොඳයි. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේනෙත් සමග මේ ගොවිකම පිළිබඳ ගෙවතු වගාව පිළිබඳව ආරම්භ කරපු වැඩසටහනත් එක්ක උන්වහන්සේ ආරාධනා කළ ප්‍රධාන වශයෙන්ම අපේ කැටවල හේමාලෝකනායක හඳුර තමයි මගේ ලිස්ට් එකේ ඉන්න පළවෙනිම හාමුදුරුවෝ කියන. ඔබ වහන්සේ ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්ත බවක් අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඇසුරු කරන විට ඔබ වහන්සේ වීඩියෝ පටයක් ඔබ වහන්සේ සඳහා යොමු වුණු වීඩියෝ පටයක්ම සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබුණා. මේ තුල අපිට බොහෝ ප්‍රතිචාරයන් ලැබුණ සහ ස්වාමීන් වටිනාකම අපි තවත් කතා කළොත් එහෙම ඔබ වහන්සේගේ ආදර්ශය දැක ඔබ වහන්සේ වටා එක රාශිය වින්න ජන සමූහය මේ කටයුත්තට යොමු වුණු අවස්ථාව අපිට කතා කරලා කිව්වා. කැටවල හාමුදුරුවෝ අපිට හිතවන්න බැරි ඇයි? අපි යොමු වුණා එම කියලා. එහෙම සමාජයේ ලොකු කැමැත්තක් වුවමනාවක් ඇති වෙලා තිබෙන අර ඔබ වහන්සේ කියනවා වගේ ආරම්භ කරන තැන නවතින්නේ නැත්තම් ඊට පස්සේ අපි ඒක මේ පවත්වාගෙන යන්නේ නැත්තම් ඒ සඳහා විවිධ බාධක එන්න පුළුවන්. හැබැයි ඒ බාධක ආපු හැම මොහොතකම ඒවට විසඳුම් තිබෙනව නේද අපේ හඳුනන. අපි ඒ හඳුනා ගැනීමත් හරි වැදගත්. ඔව් ඇත්තටම හැම කෙනෙකුටම ලෝකේ තියෙනවා නැගී හිටින්න උවමනා කරන මොනවා හෝ ශක්තියක්. එහෙමයි. ඒ ශක්තිය විභව ශක්තිය කියලා කියන්නේ. ඒ විභව ශක්තිය ඉස්මතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික මාර්ගෝපදේශකත්වය ඇති කරපු ගමන් ඒ ශක්තියින් ගොඩනගා ගන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්න අපිට හැමදේම බෑ. අපිට හැමදේම නෑ. නමුත් අපි නිකන් රසවත් කතාවක් මට මතකයි අර මැරිච්ච මීකුණක් විකුණලා කෝටිපතියෙක් වෙච්ච මිනිස්සෙක් ගැන. එහෙමයි. ඒ නිසා මට ලොකු දේවල් නෑ, මට ප්‍රාග්ධනය නෑ, මට ඉඩක් නෑ, මට බිමක් නෑ, මට දැන් ඔබ දකින්න ඇති අර කිව්වගේ මම මතක් කරපු නිසා කියන්නේ අන්තර්ජාලයේ විකාශනය වෙච්ච එකේදී මල් පෝච්චියක තමයි මට පුළුවන් උනේ ගෝවට දණු ටික හිටව ගන්න. මොකද හේතුව මෙහි පොළොවක් කියන එකක් ඇත්තෙම නැති නිසා. ඊළඟට දැන් මේ වෙලාවේ පෝච්චි වල හිටවන්නත් ලොකෝණකමක් තියෙනවා. නමුත් මේ ඇඳිලි නීති නිසා පස් ලොරියක් දෙකක් ගෙන්න ගන්න විදියක් නැති වෙනවා. ඊළඟට දැන් ඔය ඕක අවසාන පියවර මිසක් අපි දැන් මේ වෙනකොට අවුරුදු ගණනාවක් අපි කොච්චි කරලා කඩෙන් ගෙනලා නැහැ. මොකද ඒ තරමටම අපි කොච්චි හදලා තියෙනවා. සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ විහාරස්ථානයට ඔබ පැමිණියොත් එහෙම දකින්නවා. එහෙම සමහර. ඔව් ඇත්තටම මම බොහෝ දේවල් වගා කරන්න කැමති කෙනෙක්, වගා කරලා තියෙන කෙනෙක්. ඒක තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කාගෙත් පෙළඹවීමක් ඇති කරන්න මට පුළුවන් වුණා කියලා මම සතුටු වෙනවා. ඔබ වහන්සේ පෙළඹවීම ලබා දෙන කණ්ඩායමක් ඉන්නවද? එහෙම ඔබ වහන්සේ තෝරාගත්තු පිරිසක් ඉන්නවද මේ අයට මමත් මේ අභියෝගය කරනවා කරන්න කියලා? අපේ දුරාගාරයේ ධම්මරතන මහාචාර්යයන් වහන්සේ ඉන්නවා. ඒ වගේම අපේ චන්ද්‍රජාරත්න මහාචාර්යතුමාට මම ඒ අභියෝග ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම දොස්තර චන්න ජයසූරිය මහත්මයා එම මහත්මියට ආරාධනා කළා තියෙනවා. ඒ වගේම දොස්තර කෝදාගොඩ මහත්මයාට ආරාධනා කළා තියෙනවා. ඒ වගේම අපේ කලා ශාස්ත්‍රයේ හැම ශාස්ත්‍රයක්ම නියෝජනය වන ආකාරයට 10 දෙනෙකුට අපි ආරාධනා කරු කියලා සම්මුතියට බහගත්තේ. ඒ 10 දෙනාම දැන් ඒක ක්‍රියාත්මක කරනවා කියලා මම හිතනවා. හොඳයි මම හිතන්නේ අනාගතයේදී අපිට දකින්නට පුළුවන්කම ලැබේවි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මේ කටයුත්තට දායක වී තිබෙන ආකාරය පිළිබඳව සහ එය සමාජ ආදර්ශයක් වශයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව ඒ වටා ගොනු වෙන ඒ වගේම නේ ශ්‍රාවකයන්ට අපිත් සිහිපත් කරනවා මේ කටයුත්තට ඔබත් යොමු වෙන්න හැකි පමණ ඉක්මනින් මොකද තව කල් නැහැ. තව ඔය ඒකේ කටකට මට හිතෙනවා දැන් එහෙම කවුරු හරි එහෙම එකක් කළා කියලා අපිට දැනුවත් කළොත් ඔබට දැනුවත් කළා කිව්වම ඇත්තට අපේ හඬට කන්නන පිරිසක් ඉන්නව නේද කියන ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. එහෙමයි. දැන් අපේ වල්පොල ගෞතම හඳුරන්ගේ මූලික අදහස ඉදිරිපත් කළා 10 දෙනෙකුට. දැන් මේ 10 දෙනා ඒක කරනවා දැකලා මම කිව්වාගේ අන්තර්ජාලයේ පින්තූරය එකතු කළ ගමම්ම උන්වහන්සේ මට දුරකථනයෙන් කතා කළා. මට හරි සන්තෝෂයි අපේ හඳුර මේක ආරම්භ කළා නේද කියන එක. මට තියෙන විවිධ අපහසුකම් උන්වහන්සේ දන්නවා. ඒ විවිධ ආබාධකම් අමාරුකම් ඔක්කොම තියාගෙන මම කල්පනා කළා මේ බුදු පුතා කරපු යෝජනාවට මට කරන්න පුළුවන් දේ මොකද්ද මම මේ අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා. එතකොට උන්වහන්සේ ඒක මම කළා කියලා හිතනකොට කොච්චර සතුටක් විඳිනවද? දැන් මම යෝජනා කරපු අය ඒක කළා කියලා හිතනකොට මට කොච්චර සන්තෝෂයක්ද? සමහරට මගේ නාමාවලිය නැති වෙන්න පුළුවන්.
නමුත් මගේ අධ්‍යාත්මික නාමාවලියේ මේ බණහන රටේ ජනතාව ඉන්නවා, ලෝකේ ජනතාව ඉන්නවා. ඒ අය මට කවදා හරි කිව්වොත් වගේ ගෞතම හාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්ම දේශනාවේදී මතක් කළා. උන්වහන්සේ කොහේ හරි ධර්ම දේශනාවකට යනකොට ගිහින් ඉන්නකොට අපේ හාමුදුරනේ අපි දැන් එළවලු ටික කන්නේ ඔබ වහන්සේ කියපු බණ අහලා එළවලු වගා කරලා තමයි බවුන් පැලස් කලින් කිව්වනේ මේ බවුන් පැලස් වෙනුවෙන් දාන ගේන්න එළවලු වගා කරන්න කියලා. ඉතින් ඒක හරි සන්තෝෂයිනේ එහෙම කියනකොට. අපේ මිනිස්සු කියන හැඟීම එන්නේ එතකොටයි ඇත්තටම. මගේ එකම අපේ එකම ඒක තමයි අපි විශේෂයෙන් ඇති කරගත යුත්තේ. කියන්නේ අපි කරන අවවාදත් ක්‍රියාත්මක වෙන්න ඕන. අපි පවත්වන ආදර්ශයත් අවවාදයට වඩා වැදගත් වෙන්න ඕන කියලා මම කල්පනා කරන්නේ. අවවාදයත් ආදර්ශයත් සමාජගත විය යුතු කාලයක් මේක. ඒ නිසා මනා ලෙස ඉටු කරන්නට පෙරමුණ ගන්න හැමදේම ප්‍රශ්නයක් ආපු වෙලාවකට රටකට ධර්මයේ දැන් උදාහරණයක් ඇටියට මම මගේ පොත්වල ලියලා තියෙනවා. කවියෙන් තමයි මම ගොඩක් දෙලියේ තියෙන්නේ. ව්‍යංජන 10 15 ගොඩ ගසනු එපා කියලා ඔන්න කොච්චර කිව්වත් ඕක ඇහුවේ නැහනේ. ඔව්. දැන් කිව්වොත් දානයක් අරන් වරේලා කියලා. ෂෝක් එකට ව්‍යංජන දෙකක් එක්ක කොළමැල්ලුමක් එක්ක දැන් දාන ගෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අල්පේච්ඡ භාවයට ජීවිතේ පත් කරගන්න ඕනයි කියන කාරණේ අපි දැන් බැරිකම හින්දා හරි එක කරනවනේ. දැන් අපි උනත් මෙහෙ එකම එක ව්‍යංජනයි දවල්ට හදන්නේ. එහෙමයි. උපරිම වුණොත් ලුණු මිරිස් ඩිංගක් හදනවා. තක්කාලි ටිකක් තිබ්බොත් මිරිස් කරලා කපලා දාලා එක ගන්නවා. එච්චරයි අපි දවල් දාන්නේ. කවුරු තෘප්තිමත් වෙනවා එකේ. ඒ වගේ මට්ටමකට හිතපත් කරගන්න ඔබ කැමති නම් කැමති විය යුතුයි මං හිතන්නේ. ඒ සඳහා යොමු වෙනට හොඳම කාලය මේ කාලය ලෙස සලකන්න සහ මේ ආශ්‍රිතව යම් ආකාරයකට අපේ හික්මීම නැත්නම් අපේ ජීවන චර්යාව ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් මං හිතන්නේ අනාගතයේදී අපි අඳුරු යුගයකට නෙමෙයි යන්නේ ආලෝකමත් යුගයකට යන්නට අපට හැකියාවක් ලැබෙයි. අපි කෙටි විරාමයක් අරගෙන මෙත්නෙත් පාමුලොස්සේ ධර්ම සාකච්ඡාවට තවත් වටිනා වූ ධර්ම කාරණා සහ සමාජ කාරණා එකතු කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔහොම රැඳී සිටින්න. අපි කෙටි විරාමයක් අරගෙන මෙත්නෙත් පාමුල සමග නැවත සම්බන්ධ වෙමු. නැවතත් අපි මෙත්නෙත් පාමුලට යොමු වෙන්නේ මේ ගොඩනගන්නේ ඔබේ මනස. ඇතැම් වෙලාවට මනස ගොඩනගන්නට අපේ හාමුදුරනේ මේ වගේ අවස්ථා හොඳයි නේද? දැන් සමහරු කියනවා දුකටපත් වෙලා ඉන්න වෙලාවේ දුක හඳුනාගත්තු යම් කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරනවා නම් තමන් ළඟ ඉන්නවා නම් තමන්ට උදව්වක් වෙනවා නම් ශක්තියක් වෙනවා නම් එය නැගී සිටීමට හරි වටිනවා කියලා. දැන් සමස්තයක් විදිහට ලෝකෙම දුකටපත් වෙලා ඉන්න අවස්ථාවක් මේක. ඉතින් ඒ නිසා ඒ දුකටපත් වුණු අයට දුකෙන් මිදෙන්නට තියෙන මාර්ගයේ ධර්මයේ ඇසුරේම වහන්සේලා මේ ගොඩනැගීම තුල මම හිතනවා බොහෝ දෙනෙකුට ඒ මාර්ගය තුල මහා සැනසීමක් උදාපත් කරගන්න පුළුවන් වේවි. ඇත්තෙන්ම අපි දැන් සාමාන්‍ය සමාජය තුලත් විවහාර කරන එක තමයි දුකක් කියන්න ඕන දුකක් දන්න කෙනෙකුට. දුකක් කියන්න ඕන අත්දැකීම ඇති කෙනෙකුට. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම න්‍යායයේ තියෙන වටිනාම දේ තමයි මිනිස්සුන්ට දුකක් ඇති වුණාම ගිහිල්ලා ඒ දුක හරහා ඔවුන්ගේ මනස උත්තාපනය කිරීමෙන් නැවත පුමුදු කිරීමෙන් අවශ්‍ය කරන ධර්ම මාර්ගයට ගැනීම. අපිට ඒ බඳු කතා පුවත් නේද බොහෝමයක් තියෙන්නේ. එහෙමයි. පටාචාරාව ගැන ගත්තත්, කිසා ගෞතමය ගැන ගත්තත් ඒ අයට ධර්මයේ අවබෝධ වුණේ අන් කවරක් නිසා හෝ නෙවෙයි. ඔවුන් ඒ වෙලාවේ අත්දැකීමකට මුහුණ දීලා තියෙන නිසා. අත්දැකීම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරයි. දැන් මේ වෙලාවේ මෙබඳු අත්දැකීමකට මිනිස්සු මුහුණ දීලා ඉන්න හින්දා තමයි මගේ ධර්ම දේශනාව නැවත ඔබ සිහි ගන්වා ගත්තොත් මම මුළුමනින්ම චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කළේ අද උදාපත් වෙලා තියෙන තත්වය. මා නිරෝධායනය කියන වචනය කොච්චර අර්ථවත් කළාද ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ කරගෙන එදිනෙදා ජීවිතය තුළ අපි හරි මඟ ආර්ය මාර්ගය කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔක බුද්ධ ආගමේ බෞද්ධයන්ට අයිති එකක් විතරයි කියලා නෑ. හරි මඟ කියන වචනේ අතාරිමු. හරි මඟ කියලා තේරුම් ගමු. හරි මඟ ගියොත් හරි මගේ තියෙන අංග ලක්ෂණ මාර්ග සලකුණු අට තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි හරි මඟ යන්න උපනා කරන වෙලාව දැන් ඇවිල්ලා තියෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා වෙන කවරදාටත් වඩා මේ ධර්මය මිනිස්සු අහනවා. එකක් ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම පහුගිය කාලේ හැමදාම මේ වැඩසටහන් පටන් ගත්ත කාලේ ඉඳලම මගෙන් ඉල්ලීම් කරපු අය තමයි ඉරිද්දාට අපේ ආම්දනේ අපේ දරුවන්ට බණ අහන්න නැහනේ. දහම් පාසල් යනවානේ. දැන් හොඳ අවස්ථාවක්. ඒ නිසා අනේ අපේ ආම්දරෝනේ බැරිද වැඩසටහන වෙනස් කරන්න. දැන් බැලුවම ඉබේට මේක වෙනස් වෙලා. අර කතාවක් තියෙනවානේ අපි දැන් හැඩ ගැහෙන්න ඕන කරන්නේ. දැන් අපි ඇඳුමක් කඩෙන් ගෙනාවොත් ඇඳුම හිරනම් ඇඟ කපනවාද? අපි ඇඳුම කපලා පළල් කරගන්නවා මිසක් දැන් අපි අර මං කියවනේ පෙරළුණු පිට හොඳයි කියනවා. මේ වෙලාවේ අපේ දරුවන්ට දැන් ඉරිදට බණ අසන්න පුළුවන්. එහෙමයි. වැඩිහිටිය අය කාටත් බණ අහන්න පුළුවන්. ඒකත් ඊළඟට ඒ බණ තුල යන්න ඕන කරන දේ තමයි අපේ දේශකයන් වහන්සේලා මේ වෙලාවේ අවදි හිතින් යුක්තව ඒ කටයුතු කරන බව පේනවා. නමුත් තවදුරටත් නැඹුරු වෙ යුතුයි. ආර්ය ධර්මයේම ගැඹුරට දේශනා කරන එක මේ වෙලාවේ මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ. මිනිස්සුන්ට ඕන කරන්නේ මේ වෙලාවේ එදිනෙදා මේ වෙලාවේ හිත හදාගන්නේ කොහොමද? අර
අර ඔගොල්ලෝ කතා කරන විදිහට ටෙන්ෂන් කියන එක. කොහොමද මානසික ආතතියෙන් මිනිසුන්ගේ ජීවිතය ගලව ගන්න ඒ ප්‍රශ්නයට අදාළවම කතා කරන්න ඕන මේ කාලේ. ධර්මය කියලා කියන්නේ ඕනම කාලයකට ගැලපෙන එකක් නම් මේ කාලේ ඕනම සිද්ධියකටත් ගැලපෙන එකක් නම් දැන් සිද්ධියක් තියෙනවා කාලෙත් උදා වෙලා දේශනා ඒවට සම්බන්ධ කරගෙන දේශනා කරාම මිනිස්සු උඟාක් ධර්මයේ තුල ක්‍රියාත්මක වෙනවා කියලා මට පේනවා. අපේ හැමදෙරනේ ඔබ වහන්සේ මං ඊළඟට අහන්න හිටපු කාරණාවටම තමයි පිළිතුරු ලබා දෙමින් ආවේ. ඇත්තටම මිනිස්සු යම් බියකටපත් වෙච්ච සමාජයක් අපි දකිනවා සහ සමහර විට මේ தত্ত্বය හඳුනා ගන්නට බැරි වුණු විදේශගත සමහර පිරිස් තමන්ගේ ජීවිතය සියදිවි හානි කරගන්න මට්ටමට පවා ඇවිල්ලා තිබෙනවා. ඇත්තටම මේ වගේ බියටපත් වුණු මොහොතකට තැතිගත්තු මොහොතකට අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය ධර්මානුකූලව මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුත්තේ ඒ තත්ත්වෙන් මිදෙන්නට. මොකද මේ වෙන විට අපි දන්නවා නිවෙස් වලට ඒක රාශී වෙලා ආරක්ෂිතව ඉන්න පිරිස් පවා ඇතැම් වෙලාවට මානසික පීඩාවක ඇත්තේ. ඔවුන්ටින් මිදෙන්නට ඔබ වහන්සේ මොනවද යෝජනා කරන්නේ නැවත? මා ධර්මදේශනාවේදී විශේෂයෙන් අවධානයට ලක් කළා වගේ අපට නොපෙනෙන අපට වඩා ඉහළ මට්ටමින් සමාජයේ ඉන්න ස්තරවලට පෙනෙන දේ දිහා බලලා දැනෙන දේ දිහා බලලා අපට උපදෙස් දෙනවා. අපි උපදේශයෙන් ක්‍රියාත්මක කිරීම තමයි මේ වෙලාවේ විශේෂයෙන් කළ යුතු පළමු රාජකාරිය. අනිත් පැත්තේ මනස සකස් කරගෙන මේ යමකින් යම් කිසි කෙනෙක් නිතර බියටපත් වෙලා ඉන්නවා නම් මං හිතන්නේ බිය නිසා හටගන්නේ රුධිර ධාතුවේ නිරන්තරයෙන් ඇති වෙන රසායනික පරිවර්තනයක්. ඒකේ තව ලෙඩ රෝග බොහෝමයකට හේතු වෙන්න පුළුවන්. ඒක හේතුවක් වෙනවා. ඒ නිසා අපි ජීවිත ගමනේ වැළඳුනොත් කරන්න දෙයක් නැහැ. මරණය ළඟා වුණොත් කරන්න දෙයක් නැහැ. මරණයට මුහුණ දීමේ උප්පත්තිය සහේ වේදා මරණාගතං සදා. මරණයට මුහුණ දීමේ ශක්තිය හදා ගන්න ඕනේ. අපි ඒ නිසා උපේක්ෂාව කියන එක තමයි මෙතෙන්දී හිතට ගන්න උපේක්ෂාවට අදාළ ධර්ම කාරණා මෙනෙහි කිරීම තමයි හුඟක් වැදගත් වෙන්නේ. මේ බඳු දේවල් හටගත්තේ මට පමණක් නෙවෙයි මේ බඳු රෝගාබාධ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මහා මුගලන් හාමුදුරුවෝ ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩමුව අහනවා කච්චිතේ කමනියන් කච්චියාපනියන් කොහොමද දුක් සහිතද කච්චියාපනියන් යැපෙයි කියලා හිතනවාද ස්වාමිනී බහු දුක්ඛෝකෝ අයංකායෝ කියන්න බැරි දුකක් පීඩාවක් ස්වාමිනී මේ කයේ ඇති වෙන්නේ එහෙමද එහෙමනම් ඔබ වහන්සේ දැන් ඔය හැඟීමත් එක්ක ඉන්නේ වේදනාව ඔබ දැන් අනුපස්සනා කරන්න ඔබ දැන් බොජ්ජංග ධර්ම කරේ ඊට ඔසවා තබා ගන්න ඔබ රහත් උත්තමේ එනිසා ඔබේ රහත් බෝධිය ළඟ තියෙන බොජ්ජංග ධර්ම හතම මෙනෙහි කරන්න එතකොට ඔබේ ආබාධය දුරු වේවි. ආබාධය අහෝසීති. ඒ ආබාධය යටපත් වුණා. ආබාධය යටපත් වුණා කියන්නේ ආබාධය සුවපත් වුණා නෙවෙයි ආබාධය යටපත් වුණා. අපිට සමහර දේවල් වල තියෙන తত্ত্বය අපි හිතමු දැන් සමහර රෝගාබාධ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මෙහි වැඩ ඉන්න බොහෝ දෙනෙකුට දැන් බෙහෙත් හේත් ඉවරයි කියනවා. 60 70ක් වැඩ ඉන්න තැනනේ. ඉතින් දැන් මේ බෙහෙත් ටික ගෙන්න ගන්න වෙනදට බෙහෙත් පෙති 8ක් බොන එක්කෙනා. එයා ඒ එක බෙහෙත් පෙත්තෙන් බාගෙ බීලා ඉන්නවා මේ දවස් ටිකේ. මොකද අපට ලොකු අපහසුතාවක් තිබුණා මේ බෙහෙත් ටික ගෙන්න ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. අද තමයි යන්තම් ඒකට අවස්ථාව සැලසුනේ පොඩ්ඩක්. එහෙමයි. ඉතින් අන්නේ ඒ වගේ දේවල් වල අපිට හිතෙන් යටපත් කරගෙන ඉන්නවා මං හිතන්නේ බොහෝ රෝගාබාධ. එහෙම හැකියාවක් තිබෙනවා ඇත්තටම තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ශරීර කෝඩුවට වැළඳුනානේ ලෝහිත පක්ඛන්දිකා රෝගය. එතකොට උන්වහන්සේ 3 මාසයක් සමාපatti සුවයෙන් ඒක යටපත් කළා. අවස්ථාව ලැබෙනතුරු. දැන් වෙන අපි හිතමුකෝ අපේ මූලික අවශ්‍යතාවය කියලා. අපි හිතමු දැන් 70ක්ම 10ක් 15ක් විතර වාහනයක යනවා. වාහනේ නවත්තන්නේ නැහැ අතරමඟ. අපට වැඩිපුර වතුර බීම නිසා වතුර බැහැර කිරීමේ ඕනෑකම ඇති වෙනවා. බස් එක ගිහිලා යම් තැනක නවත්තනවාද? නවත්තනකන් හිතෙන් යටපත් කරගෙන ඉන්න පුළුවන් අර රෝබනාව. ඊට පස්සේ අපි දන්නා දැන් බස් එක නැවැත්තුවා. බස් එකෙන් බහැලා টয়ලට් එකට යන්න බැරි තරමට මග වතුර හැලෙනවනේ. එහෙමනේ වෙලාවල් තියෙනවනේ කරා. ඒකට ඒ කියන්නේ හිතෙන් පාලනය කළා කියන එකයි. එහෙමයි. ඒ වගේ මූලික අවශ්‍යතාවයකුත් හිතෙන් අපිට පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් බොහෝ දේවල් අපිට හිතෙන් පාලනය කරන්න පුළුවන්. ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම දේ තමයි කාලයට ඉඩ දීම. එහෙමයි. කාලය තමයි ප්‍රශ්න ඇති කරන්නේ, කාලය තමයි ප්‍රශ්න නැති කරන්නේ. ඒක ලොකු දර්ශනයක්. අපේ හැමෝට දැන් මෛත්‍රී භාවනාව වගේ අපි අවධානය යොමු කළොත් එහෙම දැන් මෛත්‍රී භාවනාවේ අපේ දිශානුගතව මෛත්‍රී භාවනාව සිදු කරන අවස්ථාවන් පිළිබඳ අහලා තිබෙනවා සහ තමා තුලින් පටන් අරගෙන අනිත් සියලු තැනටම මේක විසිරුවා හරින්නට තියෙන හැකියාව පිළිබඳ අපි අහලා තිබෙනවා. මේ අවස්ථාවේ මෛත්‍රී භාවනාවේ වැදගත්කමක් තිබෙනවාද අපි තමන්ගේ ජීවිතය තුළ ගෙදරදී මේ කටයුතු මේ කාරණාව කරේ මෛත්‍රී භාවනාව කරේ නැඹුරු වෙනවා නම් මේ හොඳ අවස්ථාවක් බවට පත් වෙනවද? ඔව් මම හිතන්නේ මම ගිය සතියේ ධර්මදේශනාදී මේක මතක් කළා. අකනිටා බඹලව දක්වා සියලුම අයට මෛත්‍රී වඩන වටිනාම මේ පිරිත් සූත්‍රයක් තියෙනවා පසු කාලීනව එකතු කරපු. ඒක මෙත්තා භාවනා ගාථා කියලා.
මෙත්තා භාවනා ගාථා කියන මේ එක පිරුවානා පොත් වහන්සේගේ අග තියෙන එකක් ඒකේ සියලු සත්වයන් මෛත්‍රී ධර්ම වඩනවා. දැන් මම අද ධර්මදේශනාවේ දේවතා ආරාධනාවටත් භාවිතා කළේ සමන්තා චක්කවාලසු නෙමෙයි. එහෙමයි. සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ. දැන් මේ දවස්වල හැම ගෙදරකම පිරිත් දේශනාව සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. අපේ පැරණි පොත් වහන්සේලා තුළ මේ පුරාණ දේවතා ආරාධනාව තියෙනවා. ඒ දේවතා ආරාධනාව තුළ අපි දෙවියන්ට මෛත්‍රී කරනවා වගේ දෙවියන්ගෙන් සියලු තැන වැඩ ඉන්න දෙවියන්ගෙන් අපි අපට මෛත්‍රිය වටනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බුම්මා ඡායන්තු දේවා ජලතල විසමේ. මේ පොළොතලයේ ජලතලාවෙත් වාසය කරන යන්තාක් දේව සමූහයක් ඇද්ද? යක්ක ගන්ධබ්බ නාග, යක්ෂ ගන්ධබ්බ නාග කියන කුල කොට්ටාචරය තියමෙක් ඇද්ද? ඒ හැමෝම තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනක්. මුනිවරයන් වහන්සේගේ වචනයට අවනත වේවා. ඒ මුනිවරයන් වහන්සේගේ වචන දේශනා කරන මේ බණ සත්වා මේ පිරිතා සත්වා කියලා ආරාධනා කරන්න. මොකද ගේහ වත්තුමි කෙත්තේ. ඒක තියෙනවා ගෙදරද තමන්ගේ වත්තේද තමන්ගේ කුඹුරේද ඒ හැමතැනට අධිග්‍රහිත දේවතාවුන්ටයි මේ යුගයේ ආරාධනා කරන්න. අපි එකපාරට චක්කවාලසි කොහොම චක්‍රවාටය අහුවෙනවා. නමුත් ඒරණ මේ ගාතාව හරීම වටිනවා. අපි හැමෝටම අපි නැවතේ ගාතාව ලියාගන්න දැන් බොහෝලාට පිරිත් පොත් වහන්සේ තුල ගාතාව තියෙනවා. ඔව්. ඊට අමතරව නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් අවශ්‍යතාවය මත මේ තම භාවිතයට ගැනීම උදෙසා ලියාගන්න පුළුවන් විදිහට ඔබ වහන්සේ පැවසුවොත් වඩාත් වැදගත්. ඒ සහ අපි ඉල්ලීමක් කරමු සමාජයට සමාජ මාධ්‍ය ඇසුරේ මෙවැනි ගාතාවන් පිළිබඳව දැනුවත් කිරීමට ඔබ යොමු වෙන්න. මේ හොඳ අවස්ථාවක් ඒක සමාජයට යහපත් දෙයක් බෙදන්නට. ඔව් දැන් ඔබ ලියාගන්න සූදානම් වෙනකම් මම කියන්නම් මේක මේ පිරිතේ තාලෙට අදාළව තමයි මේක සජ්ජායනා කරන්න පිරිතක නිසා. එහෙමයි. බණකදී නම් මම ආද දේශනා කරපු විදිහට. එහෙමයි. දැන් මෙන්න මෙහෙමයි ඒකේ තාලේ. මම එක පදයක් විතරක් කියන්න. ඔබ ලියාගන්න සූදානම් වෙනකම්. සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ ඒ විදිහට තමයි මුළු පාද හතරම සජ්ජායනා කරන්නේ. ඒ කියන්නේ අද ඔබ අපි දන්නවා දැන් මේ අද උදේ හවස අනිවාර්යයෙන්ම ගෙදර පිරිත් කියනවා. පිරිත් කියනකොට පිරිත් කියන්න පටන් ගන්න මූලාරම්භය මෙතනින් ගන්න. නේද අපි හඳුනන්නේ? පුළුවන්. බොහොම හොඳයි. ඔව්. බොහොම හොඳයි. එහෙනම් මම ඔබට ලියා ගන්න කියා දෙන්නම් මේ විදිහට ඉක්මනින් ලියා ගන්න. සග්ගේ කාමේච රූපේ. එතන හරස් ඉරක් ගහ ගන්නවා පද අදින තැන මොකද කියලා තේරුම් ගන්න නිසා. සග්ගේ කාමේච රූපේ ගිරි සිඛර තටේ. එතන හරස් ඉරක් ගහ ගන්නවා. ගිරි සිඛර තටේ. චාන් තලික්හේ විමානේ. චාන් තලික්හේ විමානේ. එතන චා කියන එක උඩින් අර කමාවක් දා ගන්නවා. චාන් තලික්කේ කියලා වචන විසන්ධි වෙන්න ඕනේ සත්. ච අන්තලික්කේ කියන එක. අන්තලික්කේ කියන එක තමයි චාන්තලික්කේ. චාන්තලික්කේ විමානේ. ඊළඟ වචනේ දීපේ රට්ඨේච ගාමේ. එතන හරස් ඉරක් ගහ ගන්න. දීපේ රට්ඨේච ගාමේ. තරුවන ගහනේ. තරුවන ගහනේ. එතන තරක් ඉරක් ගහ ගන්න. ගේහ වත්තුම්හි කෙත්තේ. ගේහ වත්තුම්හි කෙත්තේ. හරි තුන්වෙනි පදය බුම්මා ඡායන්තු දේවා. බුම්මා ඡායන්තු දේවා. හරස් ඉරක් ජලතල විසමේ. ජලතල විසමේ. හරස් ඉරක් යක්ක ගන්ධබ්බ නාගා. යක්ක ගන්ධබ්බ නාගා. අවසාන පදේ තිට්ඨන්තා. තිට්ඨන්තා සන්තිකේදං. හරස් ඉරක් මුනිවර වචනං. මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු.
සාධවෝ මේ සුනන්තු. අන්තාව එක් වතාවක් කියාගෙනනවා අඩුපාඩු තිනවන හදාගන්න. සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්හේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ කේහ වත්තුම්හි කෙත්හේ. බුම්මා චායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බ නාගා තිට්ටන්තා සන්තිකේ දං මුනිවරවචනං සාධවෝ මේ සුනන්තු. ඊළඟට පිරිද්දේශනාව කරන හිද පරිත්තස් සවන කාලෝ අයං බදන්තා කියලා තුන්වතාවක් කිවට කමක් නෑ. පරිත්තස් සවන කාලෝ අයං බදන්තා පරිත්තස් සවන කාලෝ අයං බදන්තා අගට ඕනනම් පරිත්ත දම්මස් සවන කාලෝ අයං බදන්තා කිව්වොත් වැඩිය හොඳයි. හොඳයි අපි හොඳයි එතකොට පිරිතත් සමග දෙවියන්ට ආරාධනා කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද අපේ හඳුරන්නේ? තුනුරුවන්ගේ සූවිසි ගුණ බලය පැතිරෙන මුළු මහත් විශ්වයම ඒකරාශී වෙලා මේ පණිවිඩයේ මුළු මහත් ලෝකයටම අරගෙන යනවා එකක්. අනිත් එක ලෝකේ බොහෝ දෙවිවරු මේ විශ්වයේ බොහෝ දෙවිවරු මනුෂ්‍යපතේට හැරෙන්නේ නැහැ දැන්. එහෙමයි. ඒ අය මනුෂ්‍යපතේට හරව ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ජීවත් වෙන ගෙදරට මොල්ගල තියෙන දවසේ දේවතාවෙක් අධිග්‍රහිතයි. ඒක තමයි සාමාන්‍ය විශ්ව න්‍යාය. නමුත් අපි මිනිස්සු සමහරට ගෙදර මරණයක් තියලා පින්කමක් කරනකම් පින්කමක් කරන්න නැහැ ගෙට කොට වුණාට. කොයි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එහෙමයි. ඉතින් බුදුබණේ මේක අදාළ නැද්ද කියලා බලන්න. දේවතා බලි, පුබ්බවේත බලි, ඥාති බලි, රාජ බලි, අතිථි බලි. ඉතින් මේ දේවතා බලි කියන කාරණාව තමයි මේ ඉෂ්ට කරන්නේ. මේ පහම මේ වෙලාවේ කරන්න ඕන දේවල්. ඒ කියන්නේ මේ බුද්ධ වචනය තුළ මේ තුළ මේවා ගැබ් වෙලා තිබෙනවා. ගැබ් වෙලා තිබෙනවා. නැත්නම් මහා සමය සූත්‍ර දේශනාවේ දෙවරු අනුගන්න නම් සඳහන් වෙනවානේ. එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේවතා සංයුක්ත දෙකයි මුළුමනින්ම දේශනා කරන දේවතාවන්ට. එහෙමයි. දේවතාවයි බුදුදහමයි අතර කොච්චර ලොකු සම්බන්ධයක් තියෙනවද? මේ වගේ අවස්ථාවල ඒ සම්බන්ධතාවය හරි වැදගත්. විශේෂයෙන්ම දේවතාවන්ගේ පුණ්‍යකාමී දේවතාවන්ගේ සම්බන්ධය ඉතාමත්ම වැදගත්. දැන් අර මම කිව්ව මෛත්‍රී භාවනා පොතේ මෛත්‍රී පිරිත ඔබ ඇහුවනේ. ඒ පොතේ තියෙනවා යම රජුරවන්ටත් මෛත්‍රී කරන්න හැටි. යම රජුරවන්ටත් ආරාධනා කරන්න හැටි. පින්පෙත් ලබා ගන්න. ඒ ගාථා අපි ඇත්තටම අපි වරින් වර ඉස්පතු කරලා දෙමු. හොඳයි මම හිතන්නේ ලබන සතිය තුල අපිට ඒ කාරණාව නැත්නම් ඒ ගාථාවන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට පුළුවන් නම් තවත් වැදගත් වෙයි. මොකද අපි දිනෙන් දින අපේ ජීවිතයේ ධර්මීය ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් අවස්ථාවන් උදාපත් කර දෙන්නට කටයුතු කරනවා. මේක තමන්ගේ ජීවිතේට යොදා ගන්නවාද නැද්ද කියන කාරණේ තියෙන ඔබේ අත. ඒ නිසා මේ හොඳ අවස්ථාවක්. ඔබ ඇතැම් වෙලාවට බියෙන් තැති ගැනීමෙන් පීඩාවෙන් පත් වෙලා ඉන්නවා නම් ඒ බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම මේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම මේ ඇසුරේම ගොඩනගන්නට ශක්තියක් තිබෙන නිසා අපි දන්නවා net FM රේඩියෝව සෑම දිනයකම පහන් කන්ද ආශිර්වාද පූජාව තුළ ඔබට ආශිර්වාද ගෙනන පිරිත් සූත්‍ර දේශනා ඒ වගේම විශේෂයෙන්ම ධර්මානුශාසනා තුළ ධර්ම සාකච්ඡා තුළ ධර්මයේ පිළිබඳව ඔබට තුළ ගෞරවයක් ඉස්මතු වෙන දහම් කාරණා ගොඩනගනවා පමණක් නෙවෙයි දැන් අපි හඳුනන්නේ රාත්‍රී දැන් බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා රාත්‍රී ධර්ම දේශනාව. ඒ කියන්නේ රාත්‍රී 9ට ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ටිකක් එහාට යන්න හේතුව ඒ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවයි ඊට පසුව පිරිත් සූත්‍ර දේශනාවයි අතර තමයි ප්‍රවෘත්ති ප්‍රකාශය තියෙන්නේ. එය බාධාවක් වෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට එකටම මේ සියලු කාරණා ශ්‍රවණය කරගෙන යන්නට පුළුවන් වටපිටාවක් ගොඩනගන්න කියලා. ඒ නිසාම net FM රේඩියෝවේ අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ප්‍රධාන කළමනාකාරීත්වයේ තීරණය කළා. ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට විකාශය කරලා රාත්‍රී 9:30 ඉඳලා ධර්ම දේශනාවත් පිරිත් සූත්‍ර දේශනානුත් එක දිගට අකණ්ඩව ශ්‍රවණය කිරීම පහවදා උදෑසන දක්වා භාගයේ අවස්ථාව උදා කර දෙන්න ඕන කියලා මේ අපේ ශ්‍රාවකයන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඒ ශ්‍රාවකයන්ගේ ඉල්ලීම මත එහි වටිනාකම තවත් තීව්‍ර වන ආකාරයට දැනෙන ආකාරයට ඔවුන්ට ලං කිරීම තමයි අපි සිදු කරේ. නිසා මතක් කරන්නට ඕන සෑම සතියේ දිනකම ධර්ම දක්ෂිනා ඒ වගේම සතියන්ත දිනයේ ධර්ම දක්ෂිනා රැ 9ට ධර්ම දේශනාව ශ්‍රවණය කළේ ඔබ පසුගිය සඳුදා ඉඳලා ඔබට රාත්‍රී 9:30ට තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවකාශය උදා වෙන්නේ. ඒ පිළිබඳවත් සිහිපත් කරලා අද දවසේ අපිට වැඩසටහනින් සමුගන්නත් කාල වේලා උදා වෙලා තිබෙන්නේ. අපි හාමුදුරුවෝ අද අවසාන වශයෙන් සිහිපත් කරපු දෙවියන්ට ආරාධනා කරලා පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන්නට යොමු වෙන්නට
ඔබට අද සිට පුළුවන්කම ලැබේවි මොකද මෙහි වටිනාකම උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එය මම හිතන්නේ අපි කරන දේ අර්ථවත්ව සිදු කිරීමේ වටිනාකම ඔබ හඳුනා ගන්න හොඳ අවස්ථාවක් බවට පත් කරගන්නට ඇති. ඒ නිසා අද සිටේ ක්‍රියාත්මක කරන්න කියලා අපි ඔබට මතක් කරන අපේ හැමෝටම අවසන් වශයෙන් සමාජයට යම් පණිවිඩයක් දෙන්න තියෙනවා නම් ලබා දෙන්න තිබෙනවා නම් මම ඔබ වහන්සේට ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. පින්වත් ඔබ හැම දෙනාටම විශේෂයෙන් අපි මේ වෙලාවේ සුභාශිර්වාද ගෙනීමමයි වැඩි වශයෙන්ම කළ යුත්තේ. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඇනවුම් පිරිත නැවත භාවිතා කළ යුතු කාලයක්. ඒ සන්තා සන්ත චිත්තා තිසරණ සරණ එත්ත ලෝකන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණගණ ගහන අභ්‍යාවටා සබ්බ කාලං බලන්ඩ සබ්බ කාලං හැම කලම ඒතේ ආයන්තු දේවා වරකන කමේ මේරු රාජයේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුන් මුනිවර වචනන් සෝතුමක්ගන් සමක්ගන් කියන තැන ඉඳලා මේ ඇනවුම් පිරිද්දේශනාව දිගට අනිත් අපි සිහිපත් කරන හැම පිරිද්දේශනාවක්ම එක දවස කරන්න බැරිවේ. නමුත් ඕන එකම තියෙන කරන්න පිරිත කොටස් කරගන්න පුළුවන්. හැමදාම රතන සූත්‍රය කිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හැමදාම කර්ණමිත සූත්‍රය කිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ පිරිත් හැම එකකින්ම අවශ්‍ය ගුණය, බලය, ශාන්තිය ජීවිතයට එකතු කරගන්න කියලා විශේෂයෙන් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් මේ කාල සීමාවේ අපට ධර්මයම වඩාත් සංනිවේදනය කිරීමට අවශ්‍ය කරන නිසා මේ කාල පරාසය තුළ මේ පූජා භූමිය වෙනුවෙන් පසු කල සිදු කළ ආධාර උපකාර වලට පුණ්‍යානුමෝදනා කරන්න ටික දිනකට අපි කල් තබාගෙන ක්‍රියාත්මක වෙනවා. සාහම්දුර මම එතනදිම දැනගන්නට කැමතියි. දැන් විහාරස්ථානයේ අපි දන්නවා ගම්පහමිරිසොත් ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ උදෑසන සහ දහවල් දානේ බාරගත්තු බොහෝ පිරිස් ඉන්නවා. ඒ අය කුමක්ද කළ යුත්තේදී අනාගතේ දානේ බාරගත්තා ඉන්නවනම් මේක තත්ත්වය පහව යනකම් මොන වගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ? මේ වෙලාවේ ඇත්තටම මමත් මේ ගැන කතා කරන්න තැති ගැනීමෙන් යුක්තව ඉන්න හේතුව අපි පරානුකම්පාවෙන් ලෝකයට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන භික්ෂුන් වහන්සේලා හැටියට කොහොමද මිනිස්සුන්ට අවහිරයක් ඇවිල්ලා තියෙන මේ වෙලාවේ ඒගොල්ලොත් ආහාර පාන වලින් හිඟව තියෙන මේ වෙලාවේ කොහොමද මේක මතක් කරන්නේ කියන කාරණාව තුළ මම හැමදාම දැවෙනවා. නමුත් අපේ රටේ බුදු පිරිස තම තමන් වෙන් කරගත්ත දාන වේල වෙනුවෙන් බොහෝ දෙනෙක් බරපැන් බැංකුව ගත කරලා තිබුණා. කිසිවෙක් මේ තත්ත්වයේ පහව යනතුරු දානේ සම්පාදනය කරගෙන එන පිළිවෙලට නොයේදී ඔබට එන්න යන්න පහසුවකුත් මේ කාලේ අපට පේන තෙක්මානක නැති නිසා තමයි ඔව් බරපැන් යොදන එක වඩා හොඳ. ඉතින් එහෙම නැත්තම් අපට අර අපේ පුරාණ කාලික වගේ අඩු වැඩිය. ඒ ටික ගෙනත් දෙන එක වටිනවා. නමුත් දැන් ඇත්තටම අපි ගත්තොත් පොල් ගෙඩියක් ගත්තත් මේ වෙලාවේ රුපියල් 90ක් 100ක් ඊටත් වඩා හැයනවා පොල් ගෙඩියක් මේ වෙලාවේ. අපට ඇත්තටම පොල් හරිම හිඟයි. එතකොට අනිත් එළවලු වර්ග වුණත් බොහොමත්ම හිඟයි. අර පහුගිය කර්ෆිව් එක අයින් කරපු පොඩි වෙලාව තුල ලැබිච්ච වේලි ආහාර ටිකෙන් තමයි අපි තවම යැපෙන්නේ. ඒක බොහොම අර පරිසම් කරගෙන අපි කටයුතු කරනවා. දානමාන බාරගත්ත පින්නතුල්ලත් මම දන්නවා හිතේ බොහොම දැවීමෙන් තැවීමෙන් ඉන්නවා. ඔබට යම්කිසි බැරිකමක් තියෙනවා නම් අපිට හැබැයි දැනුවත් කරන එක අවශ්‍යමයි. එතකොට අපිට මොනවා හරි දෙයකින් සම්බෝලයක් එක බත් ටිකක් හදාගන්න එකත් පුළුවන්. කොහොම වුණත් පින්නත් ඔබට පහසුව තියෙනවා නම් විතරක් අපට ආධාර වෙන්න උපකාර වෙන්න දානවේල් බාරගත්තා විතරක් නෙමෙයි දානවේලක් බාර ගන්න බැරි වෙච්ච කෙනෙකුට උනත් පුතා මේ අපේ ගිනුම් අංකේ කිව්වොත් ඒගොල්ලෝ අපිට මේ වෙලාවේ උදව්වක් කරાવી. මොකද ගොඩක් බරපැන් බාරගත්ත අයටම මේ වෙලාවේ ඒ බර දරන්න බැරුව වගේ මට පෙනෙන හින්දා. හොඳයි මම දුරකථන අංකය ඔබට සිහිපත් කරන්නම්. මූලික වශයෙන් ඔබ විස්තර දැනගන්න පුළුවන් දුරකථනයෙන් ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් 0714 222 844 0714 222 844 දුරකථන අංකය තිබෙනවා. ඒ වගේම මෙන්න මේ අංකයත් ඔබ ලියා ගන්න 070 131 46 25 070 131 46 25 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා කතා කරලා අපේ හාමුදුරන් වහන්සේගෙන් විස්තර දැනගන්න පුළුවන් ඔබට. ඒ ආරාධනාව සිදු කරමින් අපි අද මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. මෙත්නෙත් පාමුල ලබන සතියේ නැවතත් සුපුරුදු විදිහට හමු වෙන මොහොත වන විට මේ රටේ කොරෝනා වසංගතය නිසා මේ ව්‍යසනකාරී වටපිටාව සම්පූර්ණයෙන් පහව ගොස් යම් තාක් දුරකට හෝ අපේ හිතේ සැනසුම උදාපත් කර දෙන සුභාරංචි අපිට අහන්නට ලැබේවා. ඒ සඳහා ඔබ ආධ්‍යාත්මිකව ගොඩනගන මේ ශක්තිය සමාජයට මුළු විශ්වතලයට මුදා හැරෙන අවස්ථාවක් නිසා
සියලු සෞම්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයත් අපේ සමාජයට ලැබේවා. ඒ වගේම අපි හැමදිනාටම බොහොම රමණීය වූ මේ සිරිලක් භූමිය තුල සුවසේ ජීවත් වෙන්නට පරිසරය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝක සත්වයන්ටත් මේ උතුම් කුසල ශක්තිය ඔවුන්ගේ ජීවිත සුඛිත කරගන්නට, යහපත් ආකාරයෙන් ගෙවන්නට, මරණ බියෙන් තැතිගත් අයට ඒ තත්වයෙන් මිදෙන්නට සහ සෞඛ්‍ය පහසුකම් අතින් හැමදිනාටම සුවසේ ජීවත් වන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මෙත්නෙත් පාමුලෙන් සමුගන්න මොහොතේ අපේ ගරු දේශකයන්න් වහන්සේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ උන්වහන්සේත් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. ඉක්මන් භවයකම මේ කුසලේ පාරමිතා ශක්තියෙන් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැමදිනාටම තෙරුවන් සරණයි.